ඈ. හරි. අයිබෝන් දරුවනේ. අයිබෝන්. සුබ සන්ධ්‍යාවක් වේවා. අයිබෝවන් සර්. දැන්මයි පුතේ අද දවසේ අපි පටන් ගන්න දෙවෙනි වාරේ වැඩ. එතකොට දෙවෙනි වාරේ පළවෙනි පාඩම එහෙම නැත්නම් ඔබේ පෙළ පොතේ 10 වෙනි පාඩම. ඊටාම වැදගත් පාඩමක්. හේතුව ඔබ 7 දී ඉගෙන ගන්න මේ පාඩම 6 දිත් ඉගෙන ගත්තා. 8 තියෙනවා 9 තියෙනවා 9 තුන්වෙනි පාඩමත් මේ පාඩම භාගමයි 10 තුන්වෙනි පාඩමත් භාගමයි 11 පන්තියේදී භාග කියලා පාඩමක් නැහැ. සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 10ක ගානකුත් තියෙනවා. හරි නේද? ඒ හින්දා මේ දාන්නේ භාග කියන පාඩමේ ෆවුන්ඩේෂන් එක දාන්න. එතන මේ ෆවුන්ඩේෂන් එක ඔබ හරියටම ශක්තිමත්ව දාන්න. හේතුව ඇයි 8 දී 9 දී මේකේ බිත්ති බැඳලා වහලා ගහලා ඒ ටික ඔක්කොම කරනවා. ඊට පස්සේ සාමාන්‍ය පෙළ කියන වර්ෂාව වහින දවසට ඔබ ෆවුන්ඩේෂන් එක හරියට දාලා නැති වුණොත් කිරිමැටි වලින් වගේ දාලා තිබ්බොත් අර බ්ලොක් ගල් තියලා බැඳපු ලස්සන බිත්තිත් අපරාධ වෙනවා. කටපට ගාලා කඩම් වැටෙනවා. හේතුව ඇයි ඔබේ ෆවුන්ඩේෂන් එක ශක්තිමත් නැහැ. ඒ හින්දා භාග ගාන හරි ලේසි ගානක්. හැබැයි ගොඩක් අයියලා අක්කලා කියන්නේ මේක තේරෙන්නේ නැහැ. මේ ඒ කියන්නේ යාලා හිතන විදිය වැරද්දක් තියෙනවා. ඒකට හේතුව සිංහල බැරි වීම. මම සිංහලත් වෙනම කියලා දෙන්නම්. දැන් ඉගෙන ගමු භාගවල මූලික සංකල්ප වල ඉඳන් ලියන්න ප්‍රධාන මාතෘකාව 10 වෙනි පාඩම භාග. සංඛ්‍යා පොත පුතේ. සංඛ්‍යා පොත. සංඛ්‍යා තේමාවේ පොත ගන්න ලියන්න ප්‍රධාන මාතෘකාව භාග. මයික් මියුට් කරලා තියාගන්න. දැන් මම කියපු ටික තේරුම් නැද්ද බබා ඉන්නවද? මම දෙපාරක් හිතන්නේ නැහැ පුතේ මම කියන්නේ. මොකද පුතේ? සංඛ්‍යා පොත තේමාව සංඛ්‍යා පොත රතු පාට පොත ලියන්න මාතෘකාව භාග. හරියටම අහගන්න හැමෝම. හරිනේ? නැත්තම් මාතෘකාව කී කී විතර ඉන්න වෙන්නේ. දැන් වගකීමෙන් වැඩ කරන්න. තව ගොඩක් දරුවෝ මෙතන ඉන්නෝ. ඔබ හින්දා අනිත් අයට හානියක් වෙනවා මම පොඩ්ඩක්වත් කැමති නෑ. ඉතින් හැම දරුවෙක්ම තමන්ගේ ඩියුටිය හරියට කරන්න. හරිනේ ප්‍රශ්නයක් ඇහුවා. හොඳට මනස් තියාගන්න පන්තියේ. ප්‍රශ්නය ඇහුවා මයික් එක නැවත මියුට් කරා. ඒ දේවල් මම දන්නවා අමතක කරලා තියෙන දැන් ඒක මතක් කරේ. හරි. දැන් ඔන්නමයි පුතේ භාග කියන පාඩමේ භාග කියන වචනයයි භාග කියන වචනයයි වචන එකක්ද දෙකක්ද කියලා ඉස්සෙල්ලම කියන්නේ. ඔබ දන්නවා මේම වචනෙකුත් දන්නවා. මේක කියවන්නේ භාග. මේක කියවන්නේ භාග. ඔබ කියන්න භාග කිව්වත් එකයි භාග කිව්වත් එකයි භාග කිව්වත් එකයි භාග කිව්වත් එකයි දෙකම එකයිද එකම දෙකයිද මට කියන්න බලන්න. දෙකම දෙක. දෙකම දෙක. ඒ කියන්නේ දෙකම එක නෙමෙයි දෙකම දෙක. ඔව් සර්. ඒකේ තේරුම් දෙකක් එන්නේ. තේරුම් දෙකක් එන්නේ. ආන දන දරුවෝ ගැන බලන්න. භාග කියන්නේ මොකද්ද? රතු පාට භාග. යම් ද්‍රව්‍යයක් සමාන කොටස් දෙකකට බෙදුවාම යම් ද්‍රව්‍යයක් අරගෙන ඒකකයක් අපි කියන්නේ එකක් අරගෙන සමානව දෙකට බෙදුවා නම් ඒ දෙකට බෙදලා එන පංගුවක් තියෙන මේ වගේ එකක්. ආන්න ඒකට කියන නම තමයි මොකද්ද? භාග. එහෙනම් පාම් භාගය ඇහිලා ඇති. මේ දවස්වල පෙට්‍රල් භාගය ඇහිලා ඇති. නේද? ආයි මොන භාගද? ඔව් ඩීසල් භාගත් ඇහිලා තියෙනවා හරි. තව පාම් භාග ඇහිලා තියෙනවා හරි. හරි නේද? භාග මොනවද මේ භාග කියන්නේ? සමානව දෙකට බෙදලා එක පංගුවක්. ඒ කියන්නේ හරි අඩක් කියන එක. මේ භාගෙට අපි කියන්නේ අඩක්. හරි නේද? අඩක්. එතන මේ භාග මොන භාගමට කියන්නේ? මේ භාග මොන භාග? මේ භාග මොන භාගද? මේක ඇතුළුව සියලුම ඒවා ඕනම ගානකට බෙදලා ඕනම පංගු ගානකට අපි කියන්නේ මොකද්ද? භාග. හරි නේද? මේක මොකද්ද? අර දෙකෙන් එක කියන එක විතරයි. දෙකට බෙදලා පංගු එකක් ආන්න එක තමයි මේ භාග. මේක සහ මේක ඇරුණම් මේ ලෝකේ තියෙන ඔක්කොම ඔහොම ඉරක් ගහලා උඩින් එකයි යටින් එකයි දාලා ලියන ඔක්කොම මොනවද? භාග.
දැන් හරිනේ. හොඳයි. 6 පන්ති හිටියද කියලා බැලුවේ. හොඳයි. සතුටුයි. හරි නේද? right. එහෙනම් දැන් ලියමු සටහන. දාන්නමයි පුතා තරුවක්. මුලින්දම අපි කරමු. ලියන්න පළවෙනි තරුව. මේන් ඉරක් ගහලා ඉරෙන් උඩට x අකුර ඉරෙන් යටට y අකුර දාලා මෙන්න මේ ආකාරයට තරුවක් දාලා ලියන්න. මෙන්න මේ ආකාරයට x යට y ආකාරයට ලියනු ලබන ඕනෑම සංඛ්‍යාවක් x යට y ආකාරයට ලියනු ලබන ඕනෑම සංඛ්‍යාවක් x යට y ආකාරයට ලියනු ලබන ඕනෑම සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවක් ලෙස හැඳින්වේ. භාග සංඛ්‍යාවක් ලෙස හැඳින්වේ. භාග සංඛ්‍යාවක් ලෙස හැඳින්වේ. හරි. දැන් ඔන්නමයි පුතේ x යට y ආකාරයේ කිව්වේ භාග සංඛ්‍යාවක් ලියනකොට ඉරක් ඕන. මෙහෙම ඉරක් ඕන. ඒ උඩත් කවුරු හරි ඉන්න ඕන. ඒ ඉර යටත් කවුරු හරි ඉන්න ඕන. එහෙනම් ඉරක් ගහලා ඉරෙන් උඩත් සංඛ්‍යාවක් ලියලා ඉරෙන් යටත් ලියලා සංඛ්‍යාවක් එහෙම තියෙන ඕනම එකක් අපි කියන්නේ මොනවද? භාග. හරි නේද? පැහැදිලිද? දැන් ඔන්න මම විස්තරයක් කරනවා බලා ගන්න හරියට. මම ඔන්න ගන්නොමයි පුතා මගේ ගුරුතුමා ගත්තෙත් පාන් උදාහරණෙට මම ගන්නෙත් පාන් ඔබත් ගුරුවරයෙක් වුණ දවසක ඔබත් ගන්න පාන්. හරි නේද? පැහැදිලි කරන්න ලේසි. දන්න දෙන්නේ. ඕන්න. මම පාන් ගෙඩියක් අරගෙන බෙදුවමයි පුතා සමානව කොටස් කීයකටද? ගණන් කරගන්න බලන්න. සමානව කොටස් කීයද? 1යි 2යි 3යි 4යි 5කට. හරි නේද? සමාන කොටස් 5කට බෙදුවා. සමාන කොටස් 5කට බෙදලා ඒකෙන් පංගු 3ක් මම ඔන්න අඳුරු කරා. වැඩේ පැහැදිලිද? තේරුණාද? ඔන්න ඒකකයක් හෙවත් පාන් ගෙඩියක් ගත්තා. අරගෙන එයා සමානව කොටස් 5කට බෙදුවා. කොටස් 5කට බෙදුවා කියලා විතරක් කියන්න එපා. සමානව කොටස් 5කට බෙදුවා කියන අතිශයින් වැදගත් වචන කියන්න ඕන. සමානවයි බෙදන්නේ භාග පාඩමේදී. සොයගේ මේ කොටස් 5ම ඕන්නම් මැනලා බලන්න. හරියටම සමානයි. පැහැදිලිද? තේරුණාද? ඕ. මෙතුක කියන බොරු කියනවලු. මේකක් ලොකුයිලු. නෑනේ. හරි නේද? හරියටම සමානයි. ඕන්නම් මැනලා බලන්න. හරි නේද? හරි. දැන් අහගන්න පමිදු. මෙන්න එතකොට එකක් ගත්තා. සමානව 5කට බෙදුවා. ඒකෙන් පංගු 3ක්මයි පුතා මොකක් කරාද? රතු පාට ගාලා මං අඳුරු කරා. හරි නේද? පැහැදිලිද? දැන් ඕක ලියන විදිය බලන්න. ඉරක් ගහලා ඉරෙන් යටට කීයක් දාන්න? ආන්න කියන බලන්න. පහ දාන්න. ඉරෙන් යටට දාන්නේ 5යිලු. ඒතර ඔබ දන්න මොකද්ද මේ 5 කියන්නේ? සමානව බෙදපු 5 මේ දැම්මේ. ඉරෙන් උඩට දාන්නේ කවුද? 3. හරි. දැන් ඔබ මට කියන්න කවුරු හරි බබෙක් ලියලා තිබ්බොත් වැරදිද? යටට 3 දාලා උඩට 5 දාලා ඔහොම ලියලා තිබ්බොත් වැරදිද? වැරදි සර්. ඔයාගේ යාළුවා මෙහෙම ලියලා තිබ්බොත් ඔයා කියන වැරදි කියලා. වැරදි. ඔව් සර්. වැරදි. හරියටම හරි. ඔබ හරි. මේක වැරදි. රතු පාටින් ලියපු එක වැරදි. ඇයි කියලා තව පොඩ්ඩකින් තේරෙනවා. හරි. ඔබ හොඳයි. දැන් ඊට පස්සේ මම ඔන්න විස්තර කරනවා. මෙන්න විස්තරය බලා ගන්න. යට ඉන්නේ කවුද කියලා සුද්ධ සිංහලෙන් ලියාගමු. ඇයි ලියාගන්නේ? අපේ ආච්චි අම්මා බැලුවත් මේක තේරෙන්න ඕන. ආන්නේ ඉඳ ලියාගමු. මේ පහ මොකක්ද? සමානව බෙදා ඇති කොටස් ගණන. එහෙනම් මේ ඉරෙන් යට දාලා තියෙන පහ මොන පහ?
මෙයා සමානව බෙදුව 5කට සමානව බෙදුව 5කට සමානව බෙදා ඇති කොටස් ගණන 5යි කියලා තමයි ඉතින් යට දාන්නේ. එහෙනම් ඒ යාළුව දාලා තිබ්බ වෙන එකක් නේ. සමානව බෙදපු කොටස් ගන්න නෙවෙයිනේ දාලා තිබ්බේ. හරි නේද? ඒ හින්දා තමයි වැරදි. දැන් මේ ඉරෙන් උඩ ඉන්නේ කවුද? ඉරෙන් උඩ ඉන්නේ කවුද? ආන්න කියන්න බලන්න. ඉරෙන් උඩ ඉන්න එක මම මෙහෙම වචනකින් ලියන්නම්. සලකනු ලබන කොටස් ගණන. සලකනු ලබන කොටස් ගණන. හරි නේද? සලකනු ලබන කොටස් ගණන කියන්නේ සමහර ගණන් වලදී ඔයාලට හම්බ වෙයි කාපු කොටස් ගණන 3යි. දුන්න කොටස් ගණන 3යි. අපත ගිය කොටස් ගණන 3යි. ජල ටැංකිය පිරিলা තිබ්බා. ඒකෙන් පරිභෝජනය කරේ නැත්නම් පාවිච්චි කරපු ප්‍රමාණය 3යි. ආන්න ඒ වගේ කාරණා දෙන්න. එහෙනම් මේ සලකනු ලබන කොටස් ගණන කියන්නේ කාපු හරි, දීපු හරි, එහෙම නැත්නම් පාවිච්චි කරපු හරි ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. දැන් තේරුණාද? එහෙනම් ඉර යටට දාන්නේ කවුදමයි පුතා? ඕනම එකක් අරගෙන සමානව බෙදෙන කොටස් ගණන දාන්න ඕනේ ඉර ගහලා ඉරෙන් යටට. දැන් තේරුණාද? පැහැදිලිද? ඉරෙන් උඩට දාන්නේ කවුද මට කියන්න? ඉරෙන් උඩට දාන්න ඕනේ කවුද? සලකනු ලබන කොටස් ගන්න. යාළුවට වෙලා තිබ්බේ මොකද්ද එතකොට? එයාට ඒ දෙක මාරු වෙලා තිබ්බා. ඒ හින්දා තමයි වැරදුනේ. ඔබ හොඳයි. දැන් මට කියන්න ඉරෙන් යට ඉන්න මෙන්න මෙයාට කියන ලස්සන නමක් තියෙනවා. ලස්සන නමක් තියෙනවා කවුද? හරය. හරය. අය පන්තියේදී හොඳට උගන්ලා තියෙන ගුරුවරයෙක් කවුරු හරි හොඳයි. right. මට කියන්නේ මේ ඉරෙන් උඩ ඉන්න කවුද ඉරෙන්? ලවය. මෙයාට කියන්නේ ලවය. මේක මතක තියාගත්තේ කොහොමද? හරකාගේ පිට උඩ ළමයා කියලා තමයි මතක තියාගත්තේ. හරි නේද? ලවයයි හරයයි. හරි නේද වැඩේ? ලස්සනටමයි පුතේ පාට පැම් පාවිච්චි කරලා මේක අඳින්න. පාට පැන්සල් වගේ තියෙනවා නම් මේක පාට කරගන්න. ඊට පස්සේ මේක හඳුන්වන ලස්සනට ඉක්මන් කරන්න වේගයෙන්. ලස්සනට වැඩේ කරමු. අපිට හදිස්සි නෑ. ඇති වෙන්න වෙලාව තියෙනවා. හොඳට වැඩේ කරන්න. සුබෝදා කල්පණී පන්ති ඉන්නවද? ඉවරයි සර්. හරි. වැඩේ ඉවරයිද? ඉවරයි නේද? තව පොඩි වෙලා වදන. හරි. හරි. පුතේ ඔය කරන්ට් එක නැති බබාලා අමාරු නම් දැන් වැඩ කරන්න එපා පැටව. හොඳට බලන් ඉන්න එක ඇති හොඳටම. හොඳට බලන් ඉඳලා හිතට ගන්න. ඊට පස්සේ ඔබ වීඩියෝ එක
මම දානවා නතරයම දාන්න උත්සාහ කරනවා. ඒතර හෙට උදේ ඉඳන් ඔබට ඒ වැඩ ටික කරගන්න පුළුවන්. හරිනේ? අපි එහෙම පුරුදු වෙමු පුතේ. නෑ ඕන අභියෝගයකට ඕන දෙමු. එච්චරයි තියෙන්නේ. අපි ඒවට හුරු වෙමු. හැමදේම අපිට හැමදාම එකම විදිහට කරන්න බෑ. හරිද? හරි. ලියමු තරුවක් දාලා ඊළඟට මෙහෙම. ඊළඟට තරුවක් දාලා ලියමු මෙහෙම. ලවයේ සහ හරයේ විශාලත්වය අනුව 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 භාග පහත පරිදි වර්ග කෙරේ ලවයේ සහ හරයේ විශාලත්වය අනුව භාග පහත පරිදි වර්ග කෙරේ පහත පරිදි වර්ග කෙරේ පහත පරිදි වර්ග කෙරේ ලියන්නමයි පුතා ඒ යටතේ අංක 1 අංක 1 අංක 1 තමයි නියම භාග ඔකට තව නමක් කියන මතක දරුවෝ කියන බලන්න තත්ත්ව භාග very good නියම භාග වලට කියන අනිත් නම තත්ත්ව භාග නියම භාග කිව්වත් හරි තත්ත්ව භාග කිව්වත් හරි සර් මෙතන ලියන්න දුන්නනේ සර් දාපු ඔව් සර් දාර වීඩියෝ එකේ මේ ටික දාලා තිබ්බා. විභාග වලින් එකක් දාලා තිබ්බද මම ඔව් සර් නෑ ඔව් සර් මෙතන ලියන්න හරි අහන්නකො මං කියන එක පුතේ මේ අහගන්න මම දැම්මේ ඔබට කෝණ පාඩමනේ තේරුණාද නෑ සර් දැන් මුලින් ලියුනේ ටික ලියන්න දුන්නා මට තප්පරයක් දෙන්න
හරි දරුවනේ අහගන්න ගිය සතියේ තෙල් පොලිමක සිට ඔබට පාඩම කරලා තියෙනවා. දැන් එතකොට පුතේ මේ මම පිටු භාගයක් නේ පිටු භාගයක් ඉඩ තියන්න කියලා වැඩ කරන්න කියලා වීඩියෝ එකක් දාලා තියෙනවා. මං හරිද? ඔව්ද? හරි. දැන් මේ පිටු භාගය දැන් පිරුණානේ. පිටු භාගය පිරුණා නේද දැන්? භාගය කියලා මාතෘකාව ලියලා රූපය ඇඳා. දැන් එතකොට අදම පන්තියට ආපු දරුවෝ දන්නේ නැහැ එහෙම වැඩක් වුණා කියලා. ඒ හින්දා මෙන්න කියන එක අහගන්න ආයෙ පාරක් කියනවා. පිටු භාගයක් ඉඩ තියලා වැඩ කරන්න කියලා මම වීඩියෝ එකක් දැම්මා. හරි නේද? ඒ වීඩියෝ එකේ තිබුණ දේවල් මම දැන් මතක් කරනවා ආයෙ පාරක්. එතකොට ඔන්න මොකක්ද? ඔබ පිටු භාගයක් ඉඩ තියපු දරුවෝ ඒ පිටු භාගෙ දැන් මේ නෝට් එක ලියලා තියෙන්නේ. හරි නේද? පැහැදිලිද? හරි. ඉතින් ඒ දරුවෝ ආයෙ ලියන දෙයක් නැහැ. එතකොට අදම පන්තියට ආපු දරුවෝන්ගේ මේ ටික නෑනේ. ඒ දරුවන්ට යන්නේ පිටු දෙකද ඕනිද පැති දෙකද? පැති දෙකක් විතර. පැති දෙකයි. පැති දෙකයි කියන්නේ එක පිටුවක් ඇති. CR එක පිටුවේ වැඩේට යන්නේ. ආන්නේ දරුවෝ පිටුවකුත් ඉඳ තියන්නේ. ඒ කියන්නේ අදම ආපු දරුවෝ අනිත් දරුවෝ මේ ටික ලියලා තියෙන්නේ. හරිනේ? මට පන්ති උරුණ ගමන් ලස්සනත් අකුරු තියෙන දරුවෝ දෙන්නෙක් අද මේ නෝට් එක එවන්න ඕන මට ෆොටෝස් ගහලා මම ගෲප් එකට දාන්නම්. කම්ප්ලීට් නෝට් එකක්. ඒතර ඒක හරි. එතකොට මේ වීඩියෝ එකත් එක්ක ආයි මේ වීඩියෝ එකයි දෙකම බට් කරලා දාන්න. හරිනේ? අංක 1 අංක 2 කියලා නම් කරලා දාන්න. ඒක හරිනේ? හරි. දැන් එතකොට ඔන්න මම ඒ වීඩියෝ එකේදී නියම භාග කියන්නේ මොනවද කියලා කතා කරා. මතක දරුවෝ වේගෙන් කියාගෙන යන්න. ඊළඟට ඒකක භාග කියන්නේ මොනවද කියලා කතා කරා. ඔව්ද? ඔව්ද? ඔව්. ඊළඟට කතා කරා මොනවද? විෂම භාග. ඊළඟට කතා කරා විෂම භාග කියන්නේ මොනවද කියලා. ඊළඟට තුල්්‍ය භාග. ඊළඟට තුල්්‍ය භාග කියන්නේ මොනවද කියලා කතා කරලා ඒවා හදන ආකාර දෙක කිව්වද ගුණ කරලා සහ බෙදලා ඒකත් කියලා තියෙන්නේ. අංක 5. මිශ්‍ර සංඛ්‍යා ගැන ඊළඟට කතා කරා. මිශ්‍ර සංඛ්‍යා ගැන. මිශ්‍ර සංඛ්‍යා ගැන. ඊට පස්සේ අන්තිමට අපි කතා කරනවා විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරන ආකාරයයි මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරන ආකාරය දෙකක් උගන්වනවා. එතකොට මෙන්න මේ ටිකමයි පුතේ මම කරලා ඉවරයි. පැහැදිලිද? තේරුණාද? එහෙනම් එතනින් එහා ටිකට මම යනවා. එතනින් එහා ටිකට යනවා. ඒ ටික ලොකු අමාරුවක් නෑ ලේසි. දැන් අන්න අලුතෙන්ම ආපු දරුවෝ අදම භාග පාඩම් පටන් ගත්ත දරුවෝ පිටු දෙකක් ඉඳ තියලා අද පටන් ගන්න මාතෘකාව භාග සංසන්දනය. මාතෘකාව භාග සංසන්දනය. භාග සංසන්දනය. හරි. දැන් ඔන්න මට කියන්න දැන් මේ කොටස අලුත් ඒ හින්දා කිසි ගැටලුවක් නැහැ. ඔබට අමාරු අපහසුතා නැහැ. මේ වැඩේ කරගන්න පුළුවන්. මට කියන්න අපේ දරුවෝ මොකද්ද මේ භාග සංසන්දනය? භාග පැත්තකින් තියන්න. මට කියන්න මොකද්ද සංසන්දනය කියන්නේ මොකද්ද? සංසන්දනය. සංසන්දනය. ඔය අම්මා තාත්තේම හොඳට සංසන්දනය කරනවා. බලන්න පුතේ අයියට කිව්වනම් ওই වැඩේ කරන්නේ පැනලා. අයියට ඔය කිව්වනම් නේ දුවල ගිහිල්ලා එන්නේ. නේ? ඔයාට තමයි එහෙම බැරි. අන්න නේද එහෙම කියනවා. තව අපේ අඹ ගහට වඩා පොල් ගස එහෙම කියනෝනේ උසායි. කූඹියට වඩා අලියා ලොකුයි. අලියට වඩා කූඹියා පොඩි. සංසන්දනය කියන්නේ සර් ද්‍රව්‍ය දෙකක් අරගෙන ඒ දෙකේ සමානකම් හා වෙනස්කම් මේ පෙන්වන එක. සමානකම් නෙමෙයි වෙනස්කම්. සමානකම් පෙන්වනවා කියන එක පැහැදිලි වැඩේ. හරිනේ? එහෙනම් මට කියන්න සංසන්දනය කියන වැඩේ කරන්න අඩුම තරමෙන් කීයක් ඕනද? දෙකක්. දෙකක් ඕන අඩුම ගන්න. අඩුම තරමෙන් දෙකක් ඕනේ සංසන්දනය කරන්න. සංසන්දනය කරනවා කියන්නේ දෙන්න දිහා බලලා එයාට වඩා මෙයා ලොකුද මෙයාට වඩා එයා පොඩිද? එයාට වඩා මෙයා සුදුද මෙයාට වඩා එයා කළුද? එයාට වඩා මෙයා මොකද්ද මහතද කෙට්ටුද? ආන්නේ වගේ බලන දේවල් වලට අපි කියන්නේ මොකද්ද? සංසන්දනය. වැඩේ පැහැදිලිද? තේරුණාද? මේ වැඩේ හරි ලේසි. හරිම ලේසි වැඩක්. දැන් ඔබට තියෙන්නේ භාග දෙකක් දුන්නම භාග දෙක දිහා හොඳින් බලලා මොන භාගෙද විශාලත්වෙන් ලොකු විශාලත්වෙන් පොඩි කියලා තේරුම් අරගෙන
විශාල භාගයේ දිහාවට කට අරින්න විතරයි තියෙන්නේ ඈනුමක් අරින්න තියෙන්නේ ලේසි වැඩක් තියෙන්නේ හරි නේද ඕන ඈනු යවන පාඩම තියෙන්නේ හරි නේද රයිට් ලියන්න පුතේ තරුවක් දාලා මෙහෙම ලියන්න තරුවක් දාලා මෙහෙම හරය සමාන භාග සංසන්දනය හරය සමාන භාග සංසන්දනය හරය සමාන භාග සංසන්දනය හරය සමාන භාග සංසන්දනය හරි දැන් ඔන්න අපි කරන්න යන්නේ භාග සංසන්දනය භාග සංසන්දනය කියන්නේ භාග දෙකක් ඕන අඩුම තරමේ මේ වැඩේ කරන්න ඒ දෙන්න දිහා බලලා විශාලත්වයෙන් වැඩි කෙනා කවුද කුඩා කෙනා කවුද කියලා හොයලා බලන එක තමයි සංසන්දනය කියලා කියන්නේ. එහෙනම් මෙන්න මගේ පළවෙනි උදාහරණය. හරි ලේසියි. අපි දැන් කතා කරන්නේ හරය සමාන භාග ගැන. හරය සමානයි කියන්නේ මයි පුතේ අපි අර ඇඳ 5න් 3 මෙන්න මේකේ තේරුම 5ට කපලා පංගු 3ක් කෑවා කියන එක. එහෙනම් ඔබ කියන්නේ පාංගෙඩිය සමානව 5කට කපලා පංගු 3ක් කෑවම බඩ පිරෙන විදියයි. පාංගෙඩිය සමානව 5කට කපලා කෑලි 2ක් කෑවම බඩ පිරෙන විදියයි කියන මොකද අදහස? මොකක්ද අදහස? 5න් 3ද 5න් 2ද ලොකු එක කියලා මේ ඇහුවේ. 5න් 3ක් කෑම තමයි වැඩියෙන් බඩ පිරෙන්නේ. දැන් ඔබ මට කියන්න එහෙනම් හරයෝ දෙන්න සමාන වෙනකොට හරයෝ දෙන්න සමාන වෙනකොට ඔබ බලන්නේ කොහේ විතරද ලවය දිහා විතරයි. එහෙනම් ලවය ලොකු කාගේද? ලවය ලොකු භාගය විශාලත්වයෙන් වැඩි. තේරුණාද වැඩේ? රයිට්. ඒ යටතේ ලියා ගන්න මෙහෙම. හරය සමාන භාග සංසන්දනයේදී ඒ යටතේ ලියා ගමු. හරය සමාන භාග සංසන්දනයේදී හරය සමාන භාග සංසන්දනයේදී හරය සමාන භාග සංසන්දනයේදී ලවයේ විශාලත්වය වැඩිවන භාගය ලවයේ විශාලත්වය වැඩිවන භාගය ලවයේ විශාලත්වය වැඩිවන භාග ලවයේ විශාලත්වය වැඩිවන භාග වටිනාකමින් වැඩි වේ වටිනාකමින් වැඩි වේ හරි එහෙනම් මෙන්න කතාව මතක තියාගන්න හරය සමාන නම් භාග දෙකක් සංසන්දනය කරන්න තියෙන හරය සමාන භාග සංසන්දනය කරනකොට අපේ පැටව බලන්න ඕන හරය දිහා නෙවෙයි බැලුවනේ හරයෝ දිහා හරයෝ දෙන්න සමාන වුණානේ ඊට පස්සේ ඔබ බලන්න ලවයෝ දිහා ලවයෝ දෙන්න දිහා බැලුවම කවුද ලොකු ලවයා කවුද ලොකු ලවයා ලොකු ලවයා ඉන්න වාගේ තමයි වටිනාකමින් වැඩි භාගේ එහෙනම් ලවයෝ මෙතන 3යි මෙතන ලවයා 2යි ලවයෝ දෙන්නගෙන් ලොකු ලවයා ඉන්නේ මෙයාට ඒ හින්දා මේ භාගේ තමයි ලොකු තේරුණාද මයි පුතේ ලොකු එක්කෙනා පැත්තට තමයි කට ඇරියේ මේ ලකුණ හරි නේද පැහැදිලිද ওই ලකුණ දාන්නේ මිදි ගෙඩියකුයි අඹ ගෙඩියකුයි තිබ්බොත් එහෙම මිදි ගෙඩියට වඩා අඹ ගෙඩිය ලොකු හින්දා අඹ ගෙඩිය පැත්තට කට ඇරලා මිදි ගෙඩිය පැත්තට හොටේ එන විදිහට තමයි දාන්නේ. ඕව මතකයිනේ. පැහැදිලිද? හරි. තව එකක් බලමු උදාහරණයක්. තව උදාහරණයක්. 11න් 3 11න් 7 හරය සමානද කියලා බලන්න. භාග දෙක සංසන්දනය කරන්න දුන්න ගමන් හරය දිහා බලන්න. සමානයි සමානයි සමානයි. එහෙනම් හරය දෙන්න සමාන නම් ආයේ දෙන්න ගැන බල බල ඉඳලා වැඩක් තියද? බල බල ඉඳලා වැඩක් තියද? වැඩක් නැහැ. අපි දැන් බලන්න ඕන කොහෙද? ලවය දිහා. බලන්න ලවය දිහා බැලුවන් ලවය ලොකු දෙන්නා බලන්න. ලවය ලොකු ඒ කියන්නේ ලවය දෙන්නගෙන් ලොකු එක්කෙනා බලන්න. කවුද මේ දෙන්නගෙන් ලවය ලොකු? 3ද 7ද? 7 ලොකු. එහෙනම් ලොකු ලවය තියෙන භාගේ ලොකු ලවය සහිත භාගේ වටිනාකමෙන් වැඩි ලවය සහිත භාගය තමයි ඇත්තටම වටිනාකමෙන් වැඩි එක.
එහෙනම් කට අරින්න ඕන මොන පැත්තටද? කට අරින්න ඕන මොන පැත්තටද? අහුණාද වැඩි? පැහැදිලිද වැඩි? දැන් මට කියන්න භාග 3ක් දෙනවා. මෙන්න 7න් 3 7න් 5 7න් 1 ආරෝහණ 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 පිළිවෙලට සකසන්න ආරෝහණ පිළිවෙලට සකසන්න මට කියන්න ආරෝහණ පිළිවෙලට සකසනවා කියන්නේ මොකද්ද? ආරෝහණ පොඩි එකේ ඉඳන් ලොකු එකට හරියට පොඩි එකේ ඉඳන් ලොකු එකට යන්න. දැන් මට කියන්න හරයෝ සමාන භාග 3ක් නෙමෙයි දීලා තියෙන්නේ. හරයෝ සමාන භාග 3 දුන්න ගමන් අපේ පැටව ඩෝන් ගාලා බලන්න ඕන හරයෝ සමාන නම් ඒ දිහා බලලා වැඩක් නැහැ. අපි බලන්නේ ඊළඟට ලවය දිහා. ලවය ලොකුයි කියන්නේ කාපු කෑලි ගාන වැඩි කියන එක. මට කියන්න මෙතන ඉන්න ලොකුම කෙනා කවුද? ලවය ලොකු භාගය වටිනාකමෙන් වැඩි. ලවය ලොකු වෙනකොට වටිනාකම වැඩි. කාපු පාන් කෑලි ගාන වැඩි වෙනකොට බඩ පිරෙන වැඩි. හරිනේ. ලවය ලොකුයි කියන්නේ ඒක. හරි. එහෙනම් මෙන්න ලොකුම එක 7න් 5. මේකේ ඉන්න පොඩිම කෙනා කවුද? 7න් 1. එහෙනම් මැදාගේ මධ්‍යමය කවුද? 7න් 3. එහෙනම් ඔන්න සහන්මා දැන් මට කියන්න ආරෝහණ පිළිවෙලට ලියනකොට මම ගන්න ඕන මොන එකද ඉස්සෙල්ලම? 7න් 1. 7න් 1. එහෙනම් ගත්ත ඔන්න 7න් 1 ගත්ත පොඩිම එක ඒකට වඩා ලොකුයි කියලා පෙන්නමු කවුද? 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 7න් 3. ඒකට වඩා ලොකුයි කියලා පෙන්නමු කවුද? කවුද? 7න් 5. තේරුණාද මයි පුතා? මේ වැඩේ තේරුණාද? ඔව්ද? හරි. මෙන්න ඊළඟට තව පොඩ්ඩක් ලොකු එකක් දෙමු. 4 වෙනි උදාහරණය. 12න් 1 12න් 7 12න් 4 12න් 5. දැන් මට කියන්න මේ තියේ බලලා මේක හදන්න ඕනේ අවරෝහණ අවරෝහණ පටිපාටියට සකසන්න අවරෝහණ පටිපාටියට සකසන්න. දැන් මට කියන අවරෝහණ පටිපාටියට සකසන්නයි තියෙන්නේ. අවරෝහණ කියන්නේ මොන එකද ගන්න ඕනේ? ලොකු එකේ සිට ලොකු එකේ ඉඳන් පොඩි එකට. කියන්නේ එහෙනම් ලොකුම එක. හරය සමානයි හරය සමානයි හරය සමානයි හරය සමානයි. ඒ දිහා බලලා තීරණ ගන්න බෑ. හරය සමානයිද තීරණ ගන්න බෑ. අපි බලනවා ලවය දිහා. ලවය ලොකු වෙනකොට වටිනාකම වැඩි. ලවය චූටි වෙනකොට ආපු පාන් කෑලි ගන්න චූටි වෙනකොට බඩ පිරෙන අඩුයි. හරිනේ? එහෙනම් මට කියන්න මේකේ ලොකුම එක කවුද? ලොකුම එක කවුද? 7. 12න් 7ට වඩා පොඩි. පොඩි එක පැත්තට පොඩි. 12න් 5. 12න් 5ට වඩා පොඩි. 12න් 4. 12න් 4. 12න් 4ට වඩා පොඩිම පොඩි පොඩිම පොඩි පොඩිම කෙනා 12න් 1. වැඩේ තේරුණාද? ඔව්ද? ඔව්ද? වේගෙන් කරගන්න. වේගෙන් දාගන්න. සෙනුමි මෙත්සරා. දැන් ඔයා කෑ ගහ ගන්න. ඒක කවන්න අපිට. දැන් අයියෙන් හූ කියන්නේ. හරිනේ?
ඉවරයි නේද? නෑ පරිසරය ඉවරයි. හරි. දැන් දියමු ඊළඟ තරුව. ඊළඟ තරුව. ලවය සමාන භාග සංසන්දනය. ඊළඟ තරුව ලවය සමාන භාග සංසන්දනය. ලවය සමාන භාග සංසන්දනය. හරි. මට කියන්න ලවය සමානයි කියන්නේ මොකද්ද මයි පුතා? ඒක තේරුම. මේ හැමෝම කාලා තියෙන්නේ එකම පාම් පෙති ගාන. හරි නේද? ඔයා කන්නේත් පාම් පෙති දෙකයි, මං කාලා ඉල්ලත් තියෙන්නේ පාම් පෙති දෙකයි නේ. තව යාළුවෙක්ගෙන් අහුවා එයා කාලා ඉල්ල තියෙන්නේ පාම් පෙති දෙකයි. හැබැයි ඔයාලා ගෙදර පාන් කපන්නේ පාන් ගෙඩිය දෙකට කපන්නේ ඔයා පෙති දෙකක් කාලා. එතන මොකද්ද? පාන් ගෙඩිය දෙකට කපලා පෙති දෙකක් කෑවා. ඇතිනේ ඊට වඩා කන්න බෑනේ කොහොමද? හරි. ඊළඟට අපේ අනිත් යාළුවගේ ගෙදර පාන් ගෙඩිය සමානව හතරට කපනවා. හතරට කැපුවට පස්සේ යා පෙති දෙකක් කාලා. අපේ ගෙදර පාන් ගෙඩිය කපන්නේ සමානව 3කට. මම ඒකෙන් පෙති දෙකක් කාලා. බැලුවම 2යි හැමෝම පෙති දෙකයි කාලා තියෙන්නේ. හැබැයි කපපු සයිස් එක වෙනස්නේ. වෙනස්නේ. එහෙනම් සයිස් එක බලලා තමයි කවුද වැඩිපුර කෑවේ කියලා තීරණය කරන්න ඕනේ. නැත්තම් කිව්වොත් හරිද හැමෝම පෙති දෙක කාලා තියෙන සර් ඔක්කොම සමානයි කිව්වොත් හරිද? හරි නෑ වැරදි. ඔයාලයි ගෙදර පාන් කපන්නේ සමානව දෙකට නම් පෙති දෙකක් කෑවා කියන්නේ පාන් ගෙඩියක්ම කාලානේ. පැහැදිලිද? ඒතර ඔයා තමයි වැඩිම කාලා තියෙන්නේ. ඒ හින්දා කපපු කොටස් ගන්න බලන්නත් ඕන. අන්න ඒ වැඩේට අපි යන්නේ දැන්. කලින් අපි කරේ හරය සමාන ඒවා. හරය සමාන වුණා කියන්නේ සෑම පාන් ගෙඩියක්ම කපලා තියෙන පුතේ සමාන කොටස් වලට. එයා කපලක් තියෙන්නේ 7ට. ඊළඟ එක්කෙනත් 7ට. ඊළඟ එක්කෙනත් 7ට. අන්න 7න් කියන එකෙන් තේරුම සමාන පාන් පෙති. දැන් මේ කන්න හදන්නේ සමාන පාන් පෙති නෙවෙයි. විශාලත්වය වෙනස්. ඔයා කාපු පාන් පෙත්තට වඩා මං කාපු පාන් පෙති පොඩි. මං කාපු පාන් පෙත්තට වඩා යාළුවා කාපු පාන් පෙත්තක සයිස් එක කුඩායි. ආන්නේ ඒ කුඩා වුණත් කෑලි කීයක් කෑවද මොනවද ඕන කල්පනා කරගන්න වෙනවා. හරි නේද? දැන් අපි කරන්නේ ලවය සමාන භාග. හරි. ඔබ ලියන්න මෙහෙම. මෙහිදී හරයන් පමණක් නිරීක්ෂණය කර හරයන් පමණක් නිරීක්ෂණය කර මෙහිදී හරයන් පමණක් නිරීක්ෂණය කර මෙහිදී හරයන් පමණක් නිරීක්ෂණය කර කුඩාම හරය සහිත භාගය කුඩාම හරය සහිත භාගය කුඩාම හරය සහිත භාගය කුඩාම හරය සහිත භාගය විශාලත්වයෙන් වැඩිම භාගය ලෙස විශාලත්වයෙන් වැඩිම භාගය ලෙස විශාලත්වයෙන් වැඩිම භාගය ලෙස තෝරාගත යුතුය
තෝරාගත යුතුය. තෝරාගත යුතුය. බලන්නමයි පුතේ වැඩි. බලන්න වැඩි. දැන් ඔන්න හරියට බලා ගන්න වැඩි. දැන් මේ කියන්නේ හරය සමාන අවස්ථා නෙමෙයි. ලවය සමාන අවස්ථා. ඔයා කාලා තියෙන්නේ පාම් පෙති දෙකයි. මං කාලා තියෙන්නේ පාම් පෙති දෙකයි. පාම් පෙති දෙකයි කාපු අපි දෙන්න කාපු ප්‍රමාණ සමානයි කියලා කවුරු හරි හිටියොත් වැරදිම වැරදි. ඇයි වැරදි? ඔයාලගේ ගෙදර පාන් කපලා තියෙන්නේ සමානව පහකට. සමානව පහකට කපලා පෙති දෙකක් ඔයා කාලාවිල්ල තියෙන්නේ. අපේ ගෙදර පාන් කපලා තියෙන්නේ සමානව 7කට. ඒ කියන්නේ ඔයාලගේ ගෙදර පාන් පෙති වලට වඩා අපේ ගෙදර කපපු පාන් පෙති ලොකුද පුංචිද කියන්නේ? පුංචිනේ අනේ පහට කැපුවම එනේව මෙන්න පාන්. මේක අරගෙන සමානව පහකට කැපුවන් එන කෑල්ල මේ සයිස් නම් සමානව 7කට කැපුවන් එන සයිස් එක චූටිනේ. එහෙනම් ඔයා කාපු දෙක ලොකු පාම් පෙති දෙකක්. මං කාපු පාම් පෙති දෙක චූටි පාම් පෙති දෙකක්. දැන් මට කියන කාගේ බණ්ඩියද වැඩිපුර පිරුණේ කියලා මට කියන්න. පහෙන් දෙකේ පහෙන් දෙකේ බණ්ඩිය හරියට. මං කාපු වගේ. ඔව් පහෙන් දෙක. දැන් අන්න කිව්ව බලන්න හරිද කියලා. ලවය සමාන වෙනකොට ඒ දිහා බලලා තීරණයක් ගන්න බෑ. එහෙනම් බලන්න කිව්වා හරය දිහා. බලන්න මතක් කරන්න කලින් කරේ මොකද? හරය සමාන වුණා. හරය දිහා බලලා තීරණයක් ගන්න බැරි වුණා. අපි ලවය දිහා බැලුවා. ලවය දිහා බලලා ලවය ලොකු කවුද? ඒක තමයි විශාලත්වයෙන් වැඩි භාගය කියලා හඳුනගත්තා. දැන් ඒක කන පිට කරා. දැන් ඒක රිවර්ස් එක කරා. මොකද රිවර්ස් එක කියන්නේ? අරගේ විරුද්ධ වැඩි. දැන් ලවය සමාන වෙලා. ලවය සමාන වෙනකොට අපි බලන්න ඕන ලවය දිහා බලලා වැඩක් නැහැනේ. හරය දිහා බලමු. ඒ හරය දෙකෙන් විශාලත්වයෙන් අඩු හරය තියෙන භාගය තමයි වටිනාකමෙන් වැඩි භාගය. එහෙනම් මෙන්න හරය ලොකු වෙනකොට වටිනාකම බහිනෝ අඩු වෙනවා. ලවය ලොකු වෙනකොට වටිනාකම වැඩි වෙනවා. දැන් තේරුණාද වැඩි? පැහැදිලිද? ලවය ලොකු වෙනකොට වටිනාකම වැඩි වෙනවා. හරය ලොකු වෙනකොට දෙයියනේ වටිනාකම අඩු වෙනවා. හරය ලොකු වෙනවා කියන්නේ කපපු පාම් පෙති ගන්න වැඩි වෙනවා. එතකොට පාන් කෑලි චූටි වෙනවා. තේරෙන්නේ. පැහැදිලිද? දැන් හරියට කියනවා නම් මේක හරියට කියනවා නම් මම ස්ක්‍රීන් එකේ වේගෙන් අඳලා පෙන්නන්න. ඔන්න බලා ගන්න. මේ වගේ වැඩන්නේ ඔය කියන්නේ. මේ වගේ වැඩන්නේ. ෂෙනිකෝ පාන් ගෙඩියක් ගමු. මෙන්න පාන්. රයිට්. ඔන්න එකම බේකරියෙන් පාන් දෙකක් ගත්තා. වේගෙන් බලා ගන්න. රයිට්. හරි. ඔන්න උමාය අපි කරන්නේ මේ පාන් ගෙඩිය සමානව කීයකටද කපන්නේ? සමානව ඔය මයික් මියුට් කරගන්න නැති පැටව කෙලින්ම ආයි කොහෙද? අන්තිරේ එන්න බැරි වෙයි ඊට පස්සේ මේ මං කෙලින්ම මේකල දැම්මා මේ. එහෙනම් වගකීමෙන් වැඩ කරන්නමයි පුතේ. හරිනේ. ඔබ යාළුවෝ පවුල නැත්තම්. යාළුවා මාර ට්‍රයි එකක් දෙනවා මේක තේරුම් ගන්න. මම මාර ට්‍රයි එකක් දෙනවා යාළුවාට මේක තේරුම් කරන්න. ඒ අතරේ ඔබ වගකීමක් නැතුව මොකද්ද? තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නැහැ. නේද? ගෙදර අය සද්ද බද්ද ටික හොඳට දානවා. ඒ සද්ද බද්ද ටික අපිටත් දෙන්න. එහෙම දුන්නාම හරි අසාධාරණ වැඩි. හරි. ඔන්න සහන්ම මට කියන්න දැන් ඕන්න ඔයාලගේ ගෙදර පාන් කපපු විදිය හරි. එහෙම පාන් කැපුවට පස්සේ මෙන්න ඔයා කාපු පෙති දෙක මම ලකුණු කරා. දැන් මට කියන්න එහෙනම් ඔබේ ගෙදර පාන් කපලා තියෙන සමානව 5ට ඔයා කාලා තියෙන පෙති කීයද? 2ක්. 2යි. ඔව් 2යි. දැන් මෙන්න අපේ ගෙදර පාන් කපනවා 1යි. එකයි දෙකයි තුනයි හතරයි පහයි 6යි 7යි සමානව කැපුවා
අරනේ මෙන්න අපේ ගෙදර පාන් කපලා තියෙන ওই ගානට මම ඔන්න එකෙන් කෑලි දෙකක් කෑවා. ඒ කියන්නේ 7ට කපලා කෑලි දෙකක්. දැන් තේරෙනවද ඔයා කාපු පාන් කෑලි දෙක ලොකු කෑලි දෙකක්. මං කාපු පාන් කෑලි දෙක පොඩි පාන් කෑලි දෙකක්. එහෙනම් මේ ලොකු උනේ පොඩි උනේ ලොකු උනේ පොඩි උනේ කවුරු හින්දාද මට කියන්න? කවුරු හින්දාද මට කියන්න? කවුරු හින්දාද මට කියන්න? ලොකු උනේ පොඩි උනේ කවුරු හින්දාද මේ? ලවේ හින්දා? හරය නිසා. හරය නිසා හරය ලොකු වෙනකොට මේ බලන්න. හරය ලොකු වෙනකොට කෑල්ලේ සයිස් එක මොකක් වෙලාද? පොඩි වෙලා. හරය පොඩි වෙනකොට කෑල්ලේ සයිස් එක මොකක් වෙනවද? ලොකු. දැන් තේරුණාද වැඩි? පැහැදිලිද වැඩි? තේරුණාද ඒක? තේරුම් ගත්තද? right. එහෙනම් මට කියන්න මේ දෙකෙන් ලොකු එක කවුද? ලොකු එක තමයි හරය චූටිම එක වටිනාකමෙන් වැඩිම එක කට අරින්න ඕනේ බෑ. පහෙන් දෙක. අහුණාද වැඩි? පැහැදිලිද වැඩි? right. තව එකක් බලමු. පාන් ගෙඩියක් 12ට කපලා කෑලි 7ක් කාලා එක්කෙනෙක්. පාන් ගෙඩියක් 20ට කපලා කෑලි 7ක් කාලා තව එක්කෙනෙක්. දැන් දෙන්නම සමානව කාලා නේද? මෙයත් කෑලි 7යි, මෙයත් කෑලි 7යි. එහෙමද? නෑ. මේන්න ලවයෝ සමාන වෙනකොට අපි බලන්න ඕන හරයෝ දිහා. හරයෝ දිහා බලන්නමයි පුතේ. හරයෝ දිහා හොඳට බලන්න. හරය ලොකු කාගේද? හරය පොඩි කාගේද කියලා බලන්න. හරය ලොකු වෙනකොට වටිනාකමෙන් අඩුයි. හරය පොඩි වෙනකොට වටිනාකමෙන් වැඩි. ඒ හින්දාට කියන කවුද ලොක්කා? කවුද ලොක්කා? 12න් 7 තමයි දැන් ලොක්කා. 7 අඩු. ආන්න කට අරින්න ඕන එතකොට 12න් 7 පැත්තට. අහු වුණාද? තේරුණාද? right. එහෙනම් මෙන්න තුන්වෙනි උදාහරණය ඔබට බාරයි. දැන් වැඩේ පටන් ගන්න. 5න් 3යි 8න් 3යි 4න් 3යි ආරෝහණ පිළිවෙලට සකසන්න ආරෝහණ පිළිවෙලට සකසන්න. මේන්න 4වෙනි උදාහරණය. 7න් 2යි 11න් 2යි 5න් 2යි 3න් 2යි අවරෝහණ පටිපාටික සකසන්න. right. ඉක්මනට ওই දෙක ඔබ කරලා දෙන්න මට.
ඉවරයිද? නෑ සර් උත්තරේ හදනවා සර්. right sir. කරලා ඉවරයි sir. හරි sir. right. සර් හරි සර්. හරි. දැන් අපි බලමු උත්තරේ. මට වන්න තුන්වෙනි එකට උත්තරේ ඉස්සෙල්ලාම ගියා. මේකට. දැන් අපිට ආරෝහණ පිළිවෙලට හදන්න ඕනේ. ආරෝහණ පිළිවෙල කියන්නේ ඉස්සෙල්ලාම ඕන ලොකු එකද පුංචි එකද මට කියන්න. පුංචි එක. පුංචි එක ඕනේ. එහෙනම් මේකේ තියෙන පුංචි මේක කවුද? ලවය සමාන හින්දා අපි හරය දිහා බලමු. හරය දිහා බැලුවම පුංචි එක කියන්නේ හරය ලොකු එකද පුංචි එකද? 8න් 3. 8න් 3. 8න් 3 කියන්න එපා මට කියන්නේ මෙහෙම හරය ලොකු එකද වටිනාකමෙන් වැඩි වෙන්නේ හරය පොඩි එකද? හරය පොඩි එක වටිනාකම. හරය පොඩි එකේ වටිනාකම වැඩි. කියන හරය ලොකු වෙනකොට වටිනාකම අඩු වෙනවා. හරි නේද? එහෙනම් ලොකුම හරය හොයාගමු. මෙන්න ලොකුම හරය. ලොකුම හරය ඉන්න භාගය තමයි චූටිම භාගය. ඔන්න චූටිම භාගය ලියුවා. ඒකට වඩා ලොකුයි ඊළඟට ඉන්න හරය මේක. ඒකට එතකොට කවුද? 5න් 3 තමයි මෙයාට වඩා ලොකු එක්කෙනා. එහෙනම් 5න් 3ට වඩා ලොකු කෙනා මට කියන්න බලන්න. 4න් 3. 4න් 3. ඔබේ උත්තරේ හරිනම් දාගන්නමයි පුතා ලොකු හරිය. ඔබ වැඩේ තේරුම් ගත්ත නියමයි. හරි. දැන් ඊළඟ එක බලමු. 7න් 2 11න් 2 5න් 2 3න් 2 ඔක්කොම 2 2 2 2 තමයි කාලා තියෙන්නේ. හොඳයි. දැන් මට කියන්න ලවය සමාන හින්දා ලවය දිහා බලලා ලත වෙලා තේරුමක් නැහැ. අපි බලමු හරය දිහා. හරය දිහා බැලුවම මට කියන්න ලොකු මේකද දැන් ඕනේ පොඩි මේකද? අවරෝහණනේ. අවරෝහණ පිළිවෙල කියන්නේ රයිට් පඩිපෙළ බහින්න තියෙන්නේ. වැඩිම එකේ ඉඳන් අඩු එකකට ඕනේ. වැඩිම භාගේ හොයලා දෙන්න මට ඉක්මනට කවුද? වැඩිම භාගය කියන්නේ හරය. වැඩිම භාගය කියන්නේ හරය. චූටිම එක්කෙනා. හරේ චූටි කාගේද බලන්න මෙයාගේ. එහෙනම් 3න් 2 තමයි මේකේ ඉන්න ලොක්කා. එයාට වඩා පොඩි එක්කෙනා කවුද? 5න් 2. ඒකට වඩා පොඩි එක්කෙනා කවුද? 7න් 2. 7න් 2. පොඩිම පොඩි කෙනා කවුද? 11න් 2. දැන් මට ඉක්මනට කියන්න එහෙනම්. ඉක්මනට මට කියන්න. ලවය සමාන වෙනකොට බලන්නේ කවුරු දිහාද? හරය දිහා බලලා තමයි සංසන්දනය කරන්නේ. ලොකු වෙනවා නම් හරය. හරයගේ වටිනාකම වැඩි නම් භාග්‍ය විශාලත් වෙයි. අඩු වෙනවා. හරි නේද? අඩු වෙනවා. හරය ලොකු වෙනකොට වටිනාකම බහිනවා. ඊට පස්සේ මට කියන හරය සමාන වෙලාවට අපි කවුරු දිහාද බැලුවේ? ලවය දිහා. ලවය දිහා බලන්න. ඒකෙදි මට කියන්න ලවය ලොකු වෙනකොට වටිනාකම මොකෝ වෙන්නේ? මොකක්ද? ලවය ලොකු වෙනකොට. ඔන්න හරියට තේරුම් හරය සමානයි. දැන් අපි හරය සමානයි. හරය සමාන වෙනකොට අපි බලන්නේ ලවය දිහානේ. ලවය ලොකු වෙනකොට භාගවල වටිනාකම මොකෝ වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වෙනවා. ලවය ලොකු වෙනකොට වටිනාකම වැඩි වෙනවා. හරය ලොකු වෙනකොට වටිනාකම අඩු වෙනවා. දැන් තේරුණාද වැඩි? පැහැදිලිද වැඩි? තේරුණාද වැඩි? right. දැන් එහෙනම් අපි ලියමු ඊළඟ තරුව. ඊළඟ තරුව. ඊළඟ තරුව. ඊළඟ තරුව. හරය සහ
ලවය යන දෙකම අසමාන භාග සංසන්දනය. හරය සහ ලවය යන දෙකම අසමාන භාග සංසන්දනය. ලවය සහ හරය යන දෙකම අසමාන භාග සංසන්දනය. හරි. ලවය සහ හරය යන දෙකම අසමාන භාග සංසන්දනය. හරි. දැන් මෙච්චර වේල කරේ හරි ලේසියිනේ. එක්ක ලවය සමාන වුණා, එක්ක හරය සමාන වුණා. හරය සමාන නම් ලවය දිහා බලලා තීරණය ගත්තා. ලවය සමාන නම් හරය දිහා බලලා තීරණය ගත්තා. හරි ලේසි වුණානේ වැඩි. දැන් මොකද්ද? ලවය සමානත් නැහැ. හරය සමානත් නැහැ. ලවය සමාන නැත්තම් හරය දිහා බලලා තීරණ ගන්නත් බෑ. හරය සමාන නැත්තම් ලවය දිහා බලලා තීරණ ගන්නත් බෑ. මට තේරෙන්නේ නැහැ දැන් මොකද කරන්න ඕනේ කියලා. ඔබ කියන මොකක් වගේ කරොත් හරිද? චිත්‍රයෙන්වත් වගේ හරියයිද? තුල්්‍ය භාගය. very good. ලියන්න තරුවක් දාලා. තරුවක් දාලා ලියුවනේ දැන් එයාට ලියා ගන්න. මෙහිදී තුල්්‍ය භාග පිළිබඳ දැනුම භාවිතයෙන් 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 ලවය හෝ හරය සමාන කරගත යුතුය. සමාන කරගත යුතුය. දැන් අහගන්න මයි පුතේ වැඩේ. දැන් මේක බොහොම සරල වැඩක්. දැන් අපිට දුන්නොත් එහෙම 3න් 2යි 5න් 3යි කියලා වගේ දුන්නොත් අපි අන්ත අසරණයි. ඇයි හේතුව? ලවය දෙන්න සමාන වුණා නම් හරය දිහා බලලා තීරණයක් ගන්න තිබ්බා. හරය දෙන්න සමාන වුණා නම් ලවය දිහා බලලා තීරණයක් ගන්න තිබ්බා. දැන් මේ දෙක අපි දන්නවා. දැන් මේකේ ලවය දෙන්න සමානත් නැහැ, හරය දෙන්න සමානත් නැහැ. එහෙනම් වහාම ඔබ කරන්න ඕන මොකද්ද? එක්ක ලවය දෙන්න සමාන කරගන්න තුල්්‍ය භාග දැනුමේ. එහෙම නැත්නම් හරය දෙන්න සමාන කරගන්න. ওই දෙකෙන් මොකක් කරත් ඔබට උත්තරේ කියන්න පුළුවන්. මම ඔබට යෝජනා කරන මොකක් කරන්න එපා. ඔබ කරන්න හරය සමාන කරගන්න. හරය සමාන වුණ ගමන් ලවය ලොකු වෙන්නේ කාගේද? ඒක තමයි ලොකුම භාගය. ලොකු එක ලොකුයි කියලා ගන්න එක ලේසියි. ඉතින් ලවය සමාන කරලා උත්තරේ කියන්නත් පුළුවන්. හරය සමාන කරලා උත්තරේ කියන්නත් පුළුවන්. මම ඔබට යෝජනා කරන්නේ මේ ගාන මම එහෙම දෙකටම හදන්නම්. මම ඔබට යෝජනා කරන්නේ හරය සමාන කරමු. ලවය ඔටෝ සමාන වේදකොට. ලවය දිහා බලා ගන්න පුළුවන් එතකොට. හරි නේද? හරි. එහෙනම් ඔන්න දැන් මම මේ ගාන ක්‍රම දෙකටම හදනවා. මොකද්ද ක්‍රම දෙක? මේන්න මේකෙදි මම කරන්නේ හරය සමාන කරනවා. එහෙනම් හරය සමාන කරගන්න මට ඕන කරනෝ තුල්්‍ය භාග දැනුම. තුල්්‍ය භාග හදන්න පුළුවන් ආකාර දෙකයි. මොකද්ද දෙක? ලවය සහ හරය එකමාගෙන් ಗುಣ කරලත් පුළුවන්, බෙදලත් පුළුවන්. බෙදලා මේ වෙලාවේ වැඩක් කරගන්න බෑ. ඒඳ ಗುಣ කරගන්න. කාගෙන්ද ಗುಣ කරගන්නේ? මේ හරය දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය සෑදෙන පරිදි ಗುಣ කරගන්න. එහෙනම් මම දැන් කරන්නේ 3යි 5යි කුඩා පොදු ගුණාකාරය හොයන බෙදීමේ ක්‍රමයෙන්. මට උදව් කරන්න. 3න් බෙදුනම 3ට 3 1යි. 5ට 3 හරියටම බෙදෙන්නේ නැති හින්දා එහෙම ලිව්වා. දැන් බෙදන්නේ කාගෙන්ද කියලා ඔබ කියන්නේ? දැන් බෙදන්නේ කාගෙන්ද? 5න්. එක ඔන්න 5ට 5 එකයි. දැන් මට කියන්න 3 සහ 5 කූපෝගු කුඩා පොදු ගුණාකාරය කවුද? බෙදපු දෙන්න කරගන්න. 3 වරක් 5 කීයද? 15යි.
ආන්න දැන් මට කියන්න 15 හදන්න උදව් කරන්න. 3 කොහොමයි 15 වෙන්නේ? 3 කොහොමයි 15 වෙන්නේ? 5න් ගුණ කරගන්න. එහෙනම් ලවයත් ගුණ කරන්න ඕන කාගෙන්ද? 5න්. 5 කොහොමයි 15 වෙන්නේ? 5 කොහොමයි 15 වෙන්නේ මට ඉක්මනට කියන්න. 3 එහෙනම් ලවයත් ගුණ කරමු කාගෙන්ද? 3න්. 3 දැන් මට ලස්සනට කියන්න. දෙවරක් 5 10ක් එනවා. 3 වරක් 5 15ක් එනවා. 3 වරක් 3 9ක් එනවා. 5 වරක් 3 15ක් එනවා. දැන් මට කියන්න හරයෝ දෙන්න සමාන වුණා. හරයෝ දෙන්න සමාන වුණ ගමන් වැඩේ සිම්පල්. ඇයි? ලවයෝ දිහා බලලා තීරණය ගන්න පුළුවන්. ලවයෝ දෙන්නගෙන් ලොකු එකද විශාලත්වයේ වැඩි භාගේ, ලවයගේ විශාලත්වයේ අඩු එකද වටිනාකමෙන් අඩු භාගේ. ඔබ මට කියන්න. චලත්මේ වැඩි භාග. ලවය විශාලත්වයෙන් වැඩි නම් භාගේ වටිනාකම වැඩි. එහෙනම් ඒ අනුව විශාල භාගේ කවුද? මෙයා. උත්තරේ උතන නෙවෙයි ඉන්න ඕනේ. මෙතන. අහු වුණාද වැඩි? පැහැදිලිද වැඩි? හරි. තව එකක් බලා ගන්න. මේන්න ඒ උදාහරණය මම මෙහෙමත් කරමු. හරිනේ. හරි. මට ඊට ප්‍රශ්නයක් තියෙනවා. කමක් නැහැ මම මෙහෙම කරන්නම්. මට හිතෙනවා මේන්න මේ භාග දෙකේ ලවය සමාන කරගන්න. ඔබ කියන්න ලවය සමාන කරගන්න මම කාගෙන්ද ගුණ කරන්න ඕන කියලා ඔබ මට කියන්න. ලවය සමාන කරගන්න මම කාගෙන්ද ගුණ කරන්න ඕන. ලවය දෙන්නගේ කුඩාපුතු ගුණාකාරය හොයලා මට කියන්න. මේකේ ලවය 2යි. මේකේ ලවය 3යි. ඒ දෙන්නගේ කුඩාපුතු ගුණාකාරය 1යි 3යි. මම ඒ විස්තර කරන්නේ නැහැ ඔබ දන්නේ හින්දා 1යි 1යි. ඒ හින්දා කුඩාපුතු ගුණාකාරය කවුද? දෙවරක් 3යි. දෙවරක් 3 කියන්නේ කවුද? 6යි. 6යි. එහෙනම් මට කියන්න 3 කොහොමේ 6 කරන්නේ? 3 කොහොමේ 6 කරන්නේ? දෙකෙන් ගුණ කරන්නේ. එහෙනම් මේකත් දෙකෙන්. හරිනේ 3 කොහොමේ 6 නෙවෙයි. ඔව් මෙතන 2 කොහොමේ 6 කරන්නේ? 2 කොහොමේ. මට වැරදුනා. ලවේනේ හදන්න. 2 කොහොමේ 6 කරන්නේ? 3ෙන් ගුණ කරලා. එහෙනම් 3 කොහොමේ 6 කරන්නේ? දෙකෙන් ගුණ කරන්න ඕන. හරිද? දැන් මට කියන්නේ ඉක්මනට මෙතන හැදෙන එක. දෙවරක් 3 6යි. 3 වරක් 2ක් 6යි. මෙතන හැදෙන්නේ 3 වරක් 3 9යි. 5 වරක් 2 කීයද? 10යි. මෙතන මට වැරදුනා. මෙතන 3ෙන් ගුණ කරන්නේ. 3 වරක් 3 9යි. හරිනේ? දෙවරක් 3 6යි. 3 වරක් 3 9යි. 3 වරක් 2 6යි. 5 වරක් 2 10යි. දැන් මට කියන්න කවුරු දිහා බලලා තීරණය ගන්න. මේ පුතේ මොකක්ද උනේ? 3 වරක් 2 6නේ යන්නේ. 5 වරක් 2 10නේ. දැන් අන්න ලවය දෙන්න සමාන වුණා. දැන් ලවය දෙන්න සමාන නම් ඔබ මට කියන්න හරය දිහා බලලා තීරණය ගන්න බැරිද? පුළුවන්. මට කියන්න හරය 9 එක්කෙනාද හරය 10 එක්කෙනාද ලොකු? හරි 9 කෙනා හරය 10 එක්කෙනා ලොකුයි. 9 හරය මතක තියාගන්න හරය ලොකු වෙනකොටද පුංචි වෙනකොටද වටිනාකම වැඩි වෙන්නේ? වෙනකොට පුංචි වෙනකොට. මේ 9 10 පුංචි හරය කවුද? පුංචි හරය 9. එහෙනම් වටිනාකමෙන් වැඩි කවුද? 9. 6. දැන් තේරුණාද? ලවය සමාන කරලත් පුළුවන්, හරය සමාන කරලත් පුළුවන්. නමුත් මම යෝජනා කරන්නේ හරය සමාන කරමු. මේ ගාන විතරක් දෙකම සමාන කරලා පෙන්නන්න. දෙකෙන් මොකක් සමාන කරත් හරි. 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 ඒක ඉවර පැටවමු. මට වේගෙන් හොයලා දෙන්න මෙන්න මේක. දෙවෙනි උදාහරණය. 4න් 3 තියෙනවා. 7න් 5 තියෙනවා. 4න් 3යි 7න් 5යි. කවුද ලොකු කවුද පුංචි කියලා වේගෙන් හොයන්න. දැන් ඔබ දෙකම සමාන කර කර පෙන්නන්න එපා. හරිය සමාන කරාම විතරක් ඇති.
ඊට ලවය දිහා බලලා මට උත්තරේ කියන්න. එක කරන විදිය පෙන්වන්න ඕන නේද? ඔව්. කුඩා පොදු ගුණාකාරය හොන විදිහ පෙන්වන්න අවශ්‍ය නැහැ මට. තුල්්‍ය භාග හදන තැන ඉඳන් තිබ්බනම් ඇති. අපි පෙන්වනවා හරය සමාන කරන එකද? ඔව් හරය සමාන කරාම එහෙම කරාම ඇති. මේක ඕනේ නැහැ. මොකද අපි ඒකට පුරුදු වෙමු. හරය සමාන කරන එක අපිට ඉස්සරහට දිගටම ඕන වෙන හින්දා ඒක පුරුදු වෙමු. ලවය සමාන කළාත් හරය සමාන කළාත් දෙකෙන්ම කියන්න පුළුවන්. ඔබ කරන්න එකක්. මොකද්ද හරය සමාන කරලා විතරක් කියන්න. හරි. දැන් ඔන්න ලවය දිහා බලලවත් හරය දිහා බලලවත් තීරණය ගන්න බැරි භාග දෙකක් තියෙන්නේ. මොකද හේතුව ලවය සමානත් නැහැ, හරය සමානත් නැහැ. ලවය සමාන නැති වුණත් හරය සමාන නැති වුණත් අපි අසරණයි අපිට කියන්න බෑ. ඒ හින්දා අපි දැන් කරන්න ඕන තුල්්‍ය භාග දැනුම පාවිච්චි කරමු. හදමු හොඳ තුල්්‍ය භාග දෙකක්. ඒ තුල්්‍ය භාග දෙකේ හරය සමාන කරගමු. එහෙනම් හරය සමාන වෙන විදියට තුල්්‍ය භාග හදන්න නම් මෙන්න මේ හරය දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය හොයාගන්න ඕන. එහෙනම් මට ඒකට උදව් කරන්න. 4යි 7යි අරගෙන බෙදීමක් දාලා බෙදමු ප්‍රථමක සංඛ්‍යාවලින් උදව් කරන්න. 2කින් බෙදුවම 4ට 2 ඒවා 2යි. 7ට නෑ එහෙම ලිව්වා. දැන් ආයෙ 2කින් බෙදුවම 2ට 2 ඒවා 1යි 7ට නෑ. දැන් බෙදන්න 7න් බෙදුවම 1යි 1යි. එහෙනම් කුඩා පොදු ගුණාකාරය සමානයි. බෙදපු කට්ටිය ගුණ කරන්න. දෙවරක් 7. ඊයද දෙවරක් 2 4යි. 4 වරක් 7 28යි. දැන් කරන්න ඕන මොකද්ද? මේ 4ත් 28 කරන්න ඕන, මේ 7ත් 28 කරන්න ඕන. 4 කොහොම මේ 28 කරන්නේ මට කියන්න. 7ෙන් ගුණ කරලා. 4 28ක් කරන්න 7ෙන් ගුණ කරා. ඒ හින්දා ලවයත් ගුණ කරමු 7ෙන්. දැන් මට කියන 7 කොහොම මේ 28 වෙන්නේ? 7 කොහොම මේ 28 වෙන්නේ? 4ෙන් ගුණ කරන්න ඕන. එහෙනම් ලවයත් ගුණ කරන්න ඕන කාගෙන්ද? 4ෙන්. දැන් මේ මොකද කරන්නේ? හරයෝ දෙන්න සමානත් නෑනේ. ඒ හින්දා ලවය දිහා බලලා කියන්නත් බෑ. ලවය දෙන්න සමානත් නෑනේ. ඒ හින්දා හරයෝ දිහා බලලා කියන්නත් බෑ. දැන් කරන්නේ අපි මේ දෙන්නගේ හරයෝ සමාන කරගත්තා. කොහොමද සමාන කරන්නේ? මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය ලැබෙන විදියට තුල්්‍ය භාග හැදුවා. බලන්න වැඩේ වුණා. 4 වරක් 7 28යි. 3 වරක් 7 21යි. එහෙනම් 4ට කපලා බංගු 3ක් කෑවත් එකයි, 28කට කපලා කෑලි 21ක් කෑවත් එකයි. එකම ගානට බඩ පිරෙන්නේ. ඒක තමයි තුල්්‍ය භාග කියන්නේ. දැන් එහෙනම් මෙතන බලන්න 7 වරක් 4 28යි. 5 වරක් 4 20යි. මොකද්ද මේකේ තේරුම? පාංගෙඩියක් සමානව 7කට කපලා කෑලි 5ක් කෑවම් බඩ පිරෙන්නේ යම්සේද පාංගෙඩිය 28කට කපලා කෑලි 20ක් කෑවම ඒ ගානටමයි බඩ පිරෙන්නේ. දැන් ඔබට තේරුණාද මේ දෙන්නට තුල්්‍ය මේ දෙන්නට විශාලත්වයෙන් සමාන භාග දෙකක් අපි හැදුවා. ඒ දෙක හදද්දි කල්පනා කරා කොහොමද හරය සමාන වෙන්න හදාගන්නේ? සමාන වුණා. මෙයාගෙත් 28යි හරය, මෙයාගෙත් 28යි. දැන් තීරණය ගන්න කොහෙ බලලාද? ලවය දිහා බලලා. කවුද ලවය ලොකු? 28න් 21. තමයි විශාලත්වයෙන් වැඩි භාගය. ලවය ලොකු 21. එනම් විශාලත්වයෙන් වැඩි භාගය කවුද? 28න් 21. ඔතන නෙමෙයි උත්තරේ දාන්න ඕන. කොතනද? මේ භාග දෙක අපි හදපු දෙක. මේ භාග දෙක නෙමෙයි. අර අපිට දුන්න භාග දෙකයි සංසන්දනය කරන්න ඕනේ. එහෙනම් මෙන්න වැඩේ ඉවරයි. තේරුණාද? පැහැදිලිද? ඔව්ද? right. ඉක්මන් කරගන්න. ඒ ගානත් මගේ ගානේ හදාගන්න. ලිව්වා සර්. ඉවරයි. ඔව් සර්.
සර් නෝට් එකක් දාන්න කියලා කිව්වේ සර් මේ මෙන්න අද වෙනකම් කරපු ඔක්කොම දාන්න පුතේ එතකොට හරි භාග පාඩමේද භාග පාඩම හරි ඔන්න අපි යනවා තුන්වෙනි උදාහරණෙට තුන්වෙනි උදාහරණේ 3න් 2කුත් තියෙනවා 6න් 5කුත් තියෙනවා 2න් 1කුත් තියෙනවා 4න් 3කුත් තියෙනවා දැන් මට හොයලා ඕන කවුද ලොක්කා කවුද පොඩ්ඩා ඔකට යටින් ලියන්න ආරෝහණ පටිපාටියට සකසන්න ආරෝහණ පටිපාටියට සකසන්න ආරෝහණ පටිපාටියට සකසන්න හරි දැන් ආරෝහණ පිළිවෙලට හදන වැඩේ ඊළඟට කරමු අන්තිමට මොකද ආරෝහණ කියන්නේ අඩු එකේද වැඩි එකනේ අඩු එකට ඉඳන් වැඩි එකට හොයන්නත් තේරුම් ගන්න බෑ කවුද ලොක්ක කවුද පොඩ්ඩ කියලා එහෙනම් බලන්න ලවය සමානද කියලා බලන්න ලවය සමාන වුණා නම් අපිට ලවය දිහානේ හරය දිහා වල්ලා තීරණයක් ගන්න තිබ්බා හරය සමාන වුණා නම් අපිට ලවය දිහා වල්ලා තීරණයක් ගන්න තිබ්බා දැන් බලන්නකො ලවය සමානද නැහැ හරය සමානද නැහැ තීරණයක් ගන්න බෑයි කියලාත් බෑ ඔන්න දැන් මොකද කරන්නේ බෑයි කියලා බෑ දැන් මොකද කරන්නේ දැන් කරන්නේ තුල්්‍ය භාග සරණං ගච්ඡාමි අපි දැන් තුල්්‍ය භාග සරණ තමයි දැන් අපිට තියෙන්නේ දැන් මට කියන්න තුල්්‍ය භාග ටික හදන්න නම් තුල්්‍ය භාග අපිට ඕන විදිහට හදන්න බෑ හරය සමාන වෙන්න හදාගන්න එපේ හරය සමාන වෙන්න හදාගන්න එපේ දැන් මට ඔබ කියන්න හරය සමාන කරනෝ කියන්නේ මේ හතර දෙනාගේම කුඩා පොදු ගුණාකාරය හදන්න ඕනේ මේ හතර දෙනාගේම කුඩා පොදු ගුණාකාරය හදන්න ඕනේ එන්න උදව් කරන්න කුඩා පොදු ගුණාකාරය හොයන්න තියෙන ලේසිම ක්‍රමේ බෙදීමේ ක්‍රමේ ඒකට ගෙනල්ලා දාගන්න ওই හරයෝ ටික කවුද 3යි 6යි 2යි 4යි කවුද කුඩා පොදු ගුණාකාරය දැක්ක ගමන් කියන්න පුළුවන් ළමයි ඉන්නවා මේ කට්ටිය කුඩා පොදු ගුණාකාරය කවුද ආන්න කියන බලන්න දැක්ක ගමන් 12 නියමයි හොඳටම හොඳයි ආන්න එහෙම නොතේරුණ දරුවෝ බෙදමු මිතුර බෙදමු උදව් කරන්න දෙකෙන් බෙදමු 3 දෙකෙන් බෙදෙන්නේ නැති හින්දා එහෙම ලියනවා 6 දෙකෙන් බෙදුනම 3යි 2 දෙකෙන් බෙදුනම 1යි 4 දෙකෙන් බෙදුනම 2යි දැන් මට කියන කාගෙන්ද බෙදන්නේ දෙකෙන් 3 බෙදෙන්නේ නැහැ එහෙම ලිව්වා මේ 3 බෙදෙන්නේ නැහැ එහෙම ලිව්වා 1 බෙදුනා ඔන්න 2 බෙදුනම මෙන්න දැන් බෙදන්න කාගෙන්ද 3ෙන් 1යි ආවන් නැවැත්තුවා කුඩා පොදු ගුණාකාරය සමානයි බෙදපු කට්ටිය ගුණ කරා දෙවරක් 3යි දෙවරක් 2 4යි 4 වරක් 3 කීයද 12යි හරි දැන් ඔන්න හදමු හැමෝම 12ක් වෙන විදියට හරය 3 කොහොමයි 12 වෙන්නේ 3 කොහොමයි 12 වෙන්නේ මට කියන්න ඉක්මනට 4ෙන් ගුණ කරනවා එහෙනම් එයාගේ ලවයක් ගුණ කරන්නේ 4ෙන් 6 කොහොමයි 12 වෙන්නේ 6 කොහොමයි 12 වෙන්නේ ඊළඟට කියන්නේ දෙකෙන් ගුණ කරමු නෑ යාගේ ලවයත් ගුණ කරමු දෙකෙන් 2 කොහොමයි 12 වෙන්නේ 2 කොහොමයි 12 වෙන්නේ මට කියන්න 6ෙන් ගුණ කරමු එහෙනම් ලවයත් ගුණ කරමු 6ෙන් දැන් මට කියන 4 කොහොමයි 12 වෙන්නේ 4 කොහොමද 12 වෙන්නේ ඉක්මනට කියන්න 3ෙන් ගුණ කරන්න නියමයි දැන් හැදලා ලස්සන භාග ටිකක් වඩ බලන්න ඈ පටන් ගමු 3 වරක් 4 12යි 2 වරක් 4 8යි 6 වරක් 2 12යි 5 වරක් 2 10යි 2 වරක් 6 12යි 1 වරක් 6 6යි 4 වරක් 3 12යි 3 වරක් 3 9යි දැන් මේ හැමෝගෙම සන්තෝෂේ බැරුවා හරය සමානයි එහෙනම් කවුරු දිහා වල්ලා තීරණය ගමුද ලවය දිහා වල්ලා තීරණයක් ගමු ලවය ලොකු වෙනකොට වටිනාකම මොකද වෙන්නේ ලවය ලොකු වෙනකොට වටිනාකම මොකද සාන්ම වෙන්නේ ලවය වටිනාකම වැඩි වෙනවා එහෙනම් මට කියන්න මේකේ ඉන්න ලොකුම ලොකු අයියා කවුද 12
දෙවෙනියා කවුද මට කියන්න? 12න් 9. තුන්වෙනියා මට කියන්න කවුද? 12න් 8. හතරවෙනියා කවුද මට කියන්න? 12න් 6. දැන් ඔන්න ලොකු පිළිවෙලට දාගත්තා. ලොකුම කෙනාට අංක 1 පළවෙනියනේ තරංගේ පළවෙනියා. තරංගේ දෙවෙනියා 2 තුන්වෙනියා ඔන්න හතරවෙනියා දැම්ම. දැන් මොන පිළිවෙලද රියන්? ආරෝහණ. ආරෝහණ. තමයි ඔන්න ඒක කල්පනා කරන්නේ. දැන් ඕනේ ආරෝහණනේ දෙන්නම්. ඕන විදිහක දෙන්නම්. ආරෝහණද අවරෝහණද ඕන එකක්. ඕනේ ආරෝහණ හින්දා මම දැන් ගන්න ඕන ලොකුම කෙනාද චූටි කෙනාද ඉස්සෙල්ලා? පොඩිම කෙනා. මෙතන ඉන්න පොඩිම කෙනා 1ද 2ද 3ද 4ද? 4. එහෙනම් 4 කියලා 12න් 6 ලියලා හරියනවද? නෑ. 12න් 6 නෙමෙයි දීලා තිබ්බේ. දෙකෙන් අන්න ඒකයි ලියන්න ඕන. එහෙනම් දෙකෙන් එකට වඩා ලොකුයි කවුද? තුන්වෙනියා. තුන්වෙනියා කියන්නේ 12න් 8. 12න් 8 නෙමෙයි ලියන්න ඕනේ. ආන්න 3න් 2. ඒකට වඩා ලොකුයි දෙවෙනියා. දෙවෙනියා මේ 12න් 9 නෙමෙයි කවුද? 4න් 3. ඒකට වඩා ලොකුයි කවුද? පළවෙනියා. 12න් 10 නෙමෙයි පළවෙනියා කවුද? 6න් 5. අහුණාද මයි පුතේ? අහුණාද බලන්න. කවුද? right තේරුණාද වැඩි? right ඉක්මනට හදාගන්න. අවරෝහණ එක ගන්න ඉස්සෙ කොහොමද? ඔව් මේ විදිහටම අංක ටික දාගත්තා. මොකද ඊළඟට කරන්නේ? ලොකුම එක ලිව්වා. ලොකු එකේ ඉඳන් පොඩි එකට ලියන් ආවා. සිම්පල්. දැන් මම ඔබට තනියෙන් කරන්න දෙන්නේ ඒක. දැම්ම දෙන්නන්නේ. එලව ගන්න ඕනේ. සර්. අපේ හතරවෙනි උදාහරණය. 5න් 3 4න් 1 10න් 7 2න් 1 ඉක්මන් කරා. අවරෝහණ පටිපාටි නෑ අවරෝහණ පටිපාටියට සකසන්න.
හරි සර් ලියලා ඉවරයි. දැන් මට උදව් කරන්න. දැන් මට වේගෙන් හොයාගන්න ඕනේ කවුද? හරයෝ ටික සමාන කරන හින්දා ඉන්න හරයොන්ගේ කවුද ඕනේ මට? ඉන්න හරයොන්ගේ කවුද ඕනේ මට? ඉන්න හරයොන්ගේ කුඩාපදු ගුණාකාරය ඕන. දැන් මට කියන්න කුඩාපදු ගුණාකාරය හොයලා දෙන්න කාගේද? 5යි 4යි 10යි 2යි දෙකෙන් බෙදමු. 5යි 2යි 5යි 1යි ආයි බෙදමු. 5යි 1යි 5යි 1යි පහෙන් බෙදමු. 1යි 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 කවුද කුඩාපදු ගුණාකාරය කියන්නේ? දෙවරක් 5 කීයද? 20යි. දැන් මට කියන්න 2 කොහොමයි 20 වෙන්නේ? 5 කොහොමයි 20 වෙන්නේ? 4 කොහොමයි 20 වෙන්නේ? 10 කොහොමයි 20 වෙන්නේ? ඉක්මනට කියන්න. 5 20 වෙන්නේ 4ෙන් ගුණ කරාම. 4 ගුණ කරාම ඒ හින්දා 9ක් තමයි ගුණ කරාම. 4 20ක් වෙන්නේ. 5ෙන් ගුණ කරාම. 5ෙන් ගුණ කරන්න ඕන සද්ද බද්ද වැඩි ළමයි මයික් ඔන් කරන්න එපා. 10 කොහොමයි 20 වෙන්නේ? 2ෙන් ගුණ කරාම. 2ෙන් ගුණ කරාම. 2 කොහොමයි 20 වෙන්නේ? 10න් ගුණ කරා. 20ෙන් ගුණ කරාම. 20 ගුණ කරාම 10යි. 10න් ගුණ කරාම. දැන් උදව් කරන්න. 5 වරක් 4 20යි. 3 වරක් 4 12යි. ඒක තේරුම මොකද්ද? 5ට කපලා කෑලි 3ක් කෑවත් එකයි 20ට කපලා කෑලි 12ක් කෑවත් එකයි. ඊළඟ එක. 4ක් 5 20යි 1 වරක් 5 5යි. 5යි. ඊළඟට 10 වරක් 2 20යි 7 වරක් 2 17යි. 2 වරක් 10 20යි 1 වරක් 10 10යි. 10යි. දැන් ওই දිහා බලලා අපිට තීරණය ගන්න බැරිද? මෙන්න 20 20 20 20 හරිය සමාන වුණා සන්තෝෂයි. දැන් ලවය දිහා බලන්න. ලවය ලොකු වෙනකොට වටිනාකම වැඩි වෙනවා. එහෙනම් දෙන්න 1 2 3 අංක 1 20,014 අංක 2 2012 20,12 අංක 3 2010 අංක 4 25 හරි. දැන් ඕනේ මොන රෝහණද? අවරෝහණ නම් දැන් ගන්න ඕන මොන එකද? 20000. ලොකුම එක කියන්නේ 20,014 තමයි. හැබැයි යාගේ උත්පත්තිය බලන්න. 10න් 7ට වඩා පොඩි. කවුද? 20න් 12. 20න් 12 කියන්නේ 5න් 3. ඒකට වඩා පොඩි අංක 3 20න් 10 20න් 10 කියන්නේ 2. ඒකට වඩා පොඩි 4 20න් 5 20න් 5 කියන්නේ 4න් 1. අහුණාද වැඩි? පැහැදිලිද වැඩි? සමාදාරට ඉවර කමක් නැද්ද? කොමාදාල් ලිව්වත් කමක් නැහැ. මේ ලකුණ දාන එක හොඳයි ඈ. ලොකුයි පුංචි කියලා පෙන්නන එක වටිනවා. හරි. මයි පුතේ තේරුණාද වැඩි? ඔව් සර්. හරි. තේරුණාද? right. දැන් ලියන්න අපේ අවසාන තරුව. අවසාන තරුව. අවසාන තරුව. මිශ්‍ර සංඛ්‍යා සංසන්දනය. මිශ්‍ර සංඛ්‍යා සංසන්දනය. මිශ්‍ර සංඛ්‍යා සංසන්දනය. හරි. ලියන යටතේ මෙහිදී පූර්ණ සංඛ්‍යාත්මක කොටස පිළිබඳව පූර්ණ සංඛ්‍යාත්මක කොටස පිළිබඳව මුලින්ම අවධානය යොමු කළ යුතුය. මෙහිදී පූර්ණ සංඛ්‍යාත්මක කොටස පිළිබඳව
මුලින්ම අවධානය යොමු කළ යුතුය. ඒ අර්ථ දාන අංක 1. අංක 1 දාලා ලියන්න. පූර්ණ සංඛ්‍යාත්මක කොටස අසමාන වේ නම් 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 විශාලත්වයෙන් වැඩි පූර්ණ සංඛ්‍යාව අඩංගු මිශ්‍ර සංඛ්‍යාව විශාලත්වයෙන් වැඩි පූර්ණ සංඛ්‍යාව අඩංගු මිශ්‍ර සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යා කොටස විශාල අයන කිව්වේ පූර්ණ සංඛ්‍යා කොටස මම පුතේ යන්නේ කියවන්නේ පූර්ණ සංඛ්‍යා කොටස පූර්ණ සංඛ්‍යාත්මක කොටස අසමාන වේ නම් විශාලත්වයෙන් වැඩි පූර්ණ සංඛ්‍යාව අඩංගු මිශ්‍ර සංඛ්‍යාව වටිනාකමින් වැඩි වේ. ඔන්න දිලිත් හරි ලේසි වැඩක් කියන්න යන්නේ. මේක හරි ලේසි තේරුම් ගන්න මෙහෙමයි. ඔබ හිතන්න 2යි 7න් 4ක් තියෙන එක තැනක. අනිත් තැනේ තියෙන 1යි 12න් 11ක් තියෙනවා. දැන් අපි තේරුම් ගමුකෝ මෙහෙම එකක්. ඔන්න තේරුම් ගන්න. මේ තියෙන මිශ්‍ර සංඛ්‍යානේ. මේ මිශ්‍ර සංඛ්‍යාවේ නියම සිංහල තේරුම තමයි පාන් ගෙඩි වලින් කීයක් තියෙනවද? 2ක් තියෙනවා. ආයි තුන්වෙනි පාන් ගෙඩිය සමානව 1 2 3 4 ඔහොම කපලා 7කට කපලා කෑලි 4ක් තියෙනවා. කොහොමද මේ? මෙතන තියෙන පාන් ගෙඩි වලින් කීයද? 1යි. අනිත් එක මොකද්ද කරලා තියෙන්නේ? මෙහෙම 12කට කපලා ඔහොම කපලා කෑලි 11ක් අරගෙන. දැන් මට කියන්නේ මේ වගේ වෙලාවට මිශ්‍ර සංඛ්‍යා කියන්නේ ඒ shopping එක ඇතුලේ ඒ බෑග් එක ඇතුලේ පාන් ගෙඩිත් තියෙනවා පාන් කෑලිත් තියෙනවා. එහෙනම් මේ වෙලාවට බලන්න ඕන පාන් ගෙඩි ගාන තමයි බලන්න ඕන. පාන් ගෙඩි ගාන සමාන නෑනේ. මේ මල්ලේ පාන් ගෙඩි දෙකකුයි තව කෑලි වගේකුයි තියෙනවා. මේ මල්ලේ පාන් ගෙඩි එකකුයි තව කෑලි වගේකුයි තියෙනවා. එහෙනම් කෑලි කොච්චර තිබ්බත් ඔබට තේරෙනවද? පාන් ගෙඩි ගාන වැඩි නම් කෑලි ගාන දිහා බලන්න ඕනේ නෑ අපි. අපිට තේරෙනවනේ පාන් ගෙඩි මෙතන දෙකක් තියෙනවා තවත් තියෙනවා. මෙතන පාන් ගෙඩි එකකුයි තව කෑලි තියෙනවා. එහෙනම් පාන් ගෙඩි දෙකකුයි කෑලි ටික කොහොමත් වටිනාකමින් වැඩි. ඇයි සම්පූර්ණේ බැලුවම ඉවරයි. තේරෙනවද වැඩි? තේරුණාද? එහෙනම් මිශ්‍ර සංඛ්‍යා සංසන්දනය කරන එක අච්චර අමාරුද? නෑ. ඇයි දැක්ක ගමන් කියන්න පුළුවන්. 2යි 7න් 4යි 1යි 12න් 11යි. මෙතන පාන් ගෙඩි දෙකකුයි තව චුට්ටක් තියෙනවා. මෙතන පාන් ගෙඩි එකකුයි චුට්ටක් තියෙනවා. එහෙනම් ලොකු එක කවුද? පාන් ගෙඩි දෙකකුයි තව චුට්ටක් තියෙන එක. එහෙනම් මම නෝට් එකේ දුන්නේ මිශ්‍ර සංඛ්‍යා සංසන්දනය කරනකොට පූර්ණ සංඛ්‍යාත්මක කොටස බලන්න. පූර්ණ සංඛ්‍යාත්මක කොටස අසමාන වෙනවා නම් ලොක්ක ඉන්නේ කවුද? ලොක්ක ඉන්න මිශ්‍ර සංඛ්‍යාව තමයි වටිනාකමෙන් වැඩි. තේරුණාද බලන්න? දැන් මේක බලලා එහෙනම් මට වේගෙන් කියන්න. 5යි 3න් 2 7යි 8න් 5 7යි 8න් 5 තේරුණානේ වැඩි? මේකේ පාන් ගෙඩි 5කුයි තව චුට්ටකුයි. මේකේ පාන් ගෙඩි 7කුයි තව කෑලි වගේකුයි තියෙනවා. මම පාන් කෑලි දිහා බැලුවේ නෑ. පාන් ගෙඩි දිහා විතරක් බලලා තීරණයක් ගන්න පුළුවන්. මෙතන පාන් ගෙඩි 5යි, මෙතන පාන් ගෙඩි 7යි. වැඩියෙන් තියෙන්නේ එහෙනම් පාන් ගෙඩි 7ක් සහ ටිකක් තියෙන මල්ලනේ. තේරුණාද? පැහැදිලිද? ඔව්ද? ඔව්. right. ඉක්මන් කරගන්න.
එකයි 7න් 3යි 2යි 4න් 3යි ඉක්මනට කියන්න වේගෙන් මේ ටික දාගෙන යන්න 7යි 5න් 1යි 5යි 7න් 1යි තියෙන්නේ අන්තිම එක 2යි 4න් 3යි මෙතන 4න් 3යි හරි ඔන්න ඔය පහ ඉක්මනට කරලා දෙන්න මට ටොට් ගාලාගෙන සර් අතන නිකන් 4න් 3ද? ඕ ඉතින් ලියලා ඉවරයි. හරි සර්. right මේ එන්න බලන්න හරිද බලන්න මාන්න මට කියන්න මේකෙන් කවුද ලොකු ඔක්කොම 7යි 5න් 1යි 5යි 7න් 1යි ඔක්කොම තියෙන්නේ මේ එකම ඉලක්කම් ටිකනේ සමානයිනේ 7න් 5න් 1 ලොකු එක්කෙනා 7න් 5න් 1 නෙමෙයි බොරු කියන්න එපා 7යි 5න් 1 7යි කියන සම්පූර්ණ 7කුයි තව 5ට කපල එක කැල්ලකුයි 7න් 5න් 1 බොරු කියන්නේ දැන් මට කියන්න 7යි 5න් 1 තමයි ලොක්කා මේ දෙන්නගෙන් ලොක්කා කවුද 2යි 4න් 3 ඇහුණා කිය 2යි 4න් 3 2යි 4න් 3 මේවා හරියට කියවන්න 7යි 5න් 1 5යි 7න් 1 එකයි එතකොට දන්න කට්ටිය දන්න එකයි සම්පූර්ණ එකයි 7න් 3 4 කපල කෑලි 3යි 2යි කියනකොට දන්න සම්පූර්ණ පාංගෙඩි 2යි 4න් 3යි 4 කපල කෑලි 3යි ආන්න එහෙම තේරෙන්න ඕනේ පැහැදිලිද හරි දැන් දාන අංක 2 දැන් දාන අංක 2 අංක 2 දාලා ලියන්න පූර්ණ සංඛ්‍යාත්මක කොටස සමාන වන පූර්ණ සංඛ්‍යාත්මක කොටස සමාන වෙන 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 මිශ්‍ර සංඛ්‍යා සංසන්දනයේදී පූර්ණ සංඛ්‍යාත්මක කොටස සමාන වන මිශ්‍ර සංඛ්‍යා සංසන්දනයේදී මිශ්‍ර සංඛ්‍යා සංසන්දනයේදී භාගමය කොටස පමණක් නැත්නම් භාගමය කොටස් පමණක් භාගමය කොටස් පමණක් භාගමය කොටස් පමණක් සංසන්දනය කළ යුතුය භාගමය කොටස් පමණක් සංසන්දනය කළ යුතුය ඔන්න මාෂ බලා ගන්න ඕන ඊළඟ වැඩේ ඔන්න සරලයි වැඩේ දැන් වාට දෙන්නේ මෙහෙම එකක් 5යි 3න් 2යි 5යි 3න් 1යි තියෙන්නේ දැන් මට කියන්න මේන්න මේ දෙන්න දිහා බැලුවම් පාන් ගෙඩි පාන් කෑලි ඔක්කොම තියෙන මිශ්‍ර සංඛ්‍යානේ මේ දීලා තියෙන්නේ ඒවයේ පූර්ණ සංඛ්‍යාත්මක කොටස් ඒවත් පාන් ගෙඩි ගාන සමානයිනේ එහෙනම් පාන් ගෙඩි ගාන සමාන නම් අපේ පැටව දැන් බලන්න ඕන භාග කොටස විතරයි පූර්ණ සංඛ්‍යාත්මක කොටස සමානයිනේ දැන් මේ දෙන්න විතරක් බලන්න දැන් මේ දෙන්න විතරක් බලුවම ලොකු එක තේරෙන්නේ නැහැ 3න් 2 3න් 2 ලොකුයි හරයෝ දෙන්න සමානයි ඒ හින්දා ලවයෝ දෙන්න දිහා බැලුවා ලවයේ ලොකු එක්කෙනා තමයි ලොක්කා එහෙනම් මේ ඉන්න දැන් තේරුණා මේක තමයි ලොකු එක
ආන්න මට කියන්නේ නම් මෙතෙන්ට දාන්න ඕන මොකද්ද මට කියන්නේ? ඕන. හරිනේ. පාන් ගෙඩි ගන්න සමාන වෙනකොට ඇයි? දෙන්න සර් මගේ ළඟත් තියෙන පාන් ගෙඩි 5කුයි තව කෑල්ලකුයි. මෙයාත් කියන සර් මගේ ළඟත් තියෙන පාන් ගෙඩි 5කුයි තව කෑල්ලකුයි. බැලුවම පාන් ගෙඩි ගන්න දෙන්නගම සමානයිනේ. එහෙනම් පුතේ පාන් ගෙඩි දිහා බලලා කාගේ ළඟද වැඩිපුර තියෙන කියලා කියන්න බෑ මට. ඒ හින්දා ඔයාලා ළඟ තියෙන පාන් කෑලි ටික ගේන්න. අන්න ගෙනල්ලා දුන්නා. සර් මගේ ළඟ තියෙන්නේ පාන් ගෙඩියක් සමානව 3ට කපලා කෑලි 2ක් අපේ අම්ම දුන්නේ. අනිත් යාළුවා කියන සර් මගේ ළඟ තියෙන්නේ සමානව 3ට කපලා එක කෑල්ලයි. එහෙනම් පුතේ යාළුවා මේ දෙන්නගෙන් බැලුවම් මේ යාළුවගේ තමයි පාන් කෑලි නේද වැඩි. එහෙනම් මේන්න මේ ළමයාගේ ළඟ තියෙන ප්‍රමාණය තමයි අර ළමයාගේ ළඟ තියෙන ප්‍රමාණයට වඩා වැඩි. තේරුණාද? පැහැදිලිද? හරි. තේරෙනවද බලන්න මේක? 7යි 4න් 3යි 7යි 8න් 3යි ගමුකෝ. දැන් මට කියන්නේ මේ දෙන්නගෙන් ලොක්ක හොයාගන්න මොකද්ද අපි කරන්නේ? පූර්ණ සංඛ්‍යාත්මක කොටස් සමානයි. එහෙනම් බලන්න ඕන කවුරු දිහාද? මේන්න මේකේ තියෙන භාග කොටසයි මේකේ තියෙන භාග කොටසයි බලන්න. බලපු ගමන් තේරෙන්න ඕන මේ දෙකෙන් කවුද ලොක්කා? 8න් 3 4න් 3 අපි ඉගෙන ගත්ත දැනුම අනුව 4න් 3 තමයි ලොකු. එහෙනම් මට කියන්නේ මේ දෙන්නගෙන් එනම් කවුද ලොකු? කවුද ලොකු? 8න් 7 8න් 7යි 8න් 3 කවුද ලොකු? 7යි 4න් 3 එක දරුවෙක් වගකීම් රහිත ප්‍රකාශයක් කරා. ඒ දරුවට වැඩි තේරුන්නේ නැද්ද? දැන් මෙතනමයි පුතේ තේරෙනවද? 7යි 4න් 3ක් කියන්නේ සම්පූර්ණ පාන් ගෙඩි 7ක් මවා ගන්න. සම්පූර්ණ පාන් ගෙඩි 7කුයි. තව කෑලි කීයද? 4ට බෙදලා කෑලි 3කුයි තියෙන්නේ. ස්ක්‍රීන් එක බලා ගන්න. පාන් වලින්ම කියලා දෙන්න. රකින්න ලිව්වස අමින්න හරි දැන් ස්ක්‍රීන් එක පේනවද? පේනවා. හරි. දැන් ඔන්න මට කියන්න අපිට සංසන්දනය කරලා තියෙන කවුද? 7යි 4න් 3යි. හවුද? මාරනේ? ඔව් 7යි 4න් 3යි. එහෙනම් බලා ගන්න ඕන මේ දෙන පාන්නේ. පාන් 2යි 3යි මන්ට කියන්න 4යි 5යි 6යි 7යි 4න් 3ක් නෙවනේ. 4න් 3 කියන්නේ මේ පාන් ගෙඩිය සමානව කෑලි 4කට කපලා එකෙන් කොච්චරද තියෙන්නේ? එකෙන් කොච්චරද තියෙන්නේ? පංගු 3යි. එතකොට මේ ටික නැහැ. පැහැදිලි වෙඩි.
right කොහමද හා දැන් ඊළඟට තියෙන්නේ මොකක්ද ඊළඟ එක 7යි 8න් 3යි 7යි 8න් 3යි හා දැන් ඔබ මට කියන්නේ ඊළඟට ඔන්න පාංගෙඩි 1යි ඔන්න පාංගෙඩි 7 හරිනේ right ඊළඟට පාංගෙඩි අරගෙන මොකද කරන්නේ සමානව 8කට කපන්න ඕනේ 8කට කපනවා 8කට කපන හොමත් කපලා 4යි ආයි මෙහෙට කපුමේ හා දැන් එතකොට මෙතන තියෙනවා 8ට කපලා කැලි කීයද 3ක් 3ක්ද ඔව් මං හරිනේ ඕන්න ඔච්චරක් තියෙනවා දැන් ඔන්න මට කියන්න මේ තියෙන කාරණේ අනුව ආට තේරෙනවද මේ පාංගෙඩි මෙයයි අයින් කරගන්න පුළුවන් මට හවුද ඈ දැන් මං කියනවා ආගේ මල්ලෙන් දින එළියෙන් තියන්න මෙයා එක ගෙඩියක් එළියෙන් තියනකොට මෙයාත් එකක් එළියෙන් තියෙනවා ඔහොම එළියෙන් තියාගෙන යනකොට නේ මේ සමාන ප්‍රමාණය එනවා ඔයත් තව එකක් තියන්න ඔයත් තව එකක් තියන්න ඔයත් තව එකක් එළියෙන් 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 තියන්න දැන් පාංගෙඩි ටික දෙන්නගම සමාන වුණානේ මේ මෙයාගෙත් පාංගෙඩිය 7යි මෙයාගෙත් පාංගෙඩිය තියෙන්නේ 7යි දැන් වෙනස් මොකද්ද මට කියන්න 4ට කපලා පංගු 3ක් මෙයා ළඟ තියෙන්නේ 8ට කපලා පංගු 3ක් මෙයා ළඟ තියෙන්නේ එහෙනම් දැන් මම බලන්න ඕන 4ට කපලා පංගු 3ද 8ට කපලා පංගු 3ද ලොකු කියලා මට කියන්නකෝ මේ දෙකෙන් කවුද ලොක්කා 4න් 3 කවුද ලොකු 4න් 3 4න් 3 ලොකුයි කියලා තේරෙනවද එහෙනම් 4න් 3 ලොකු නම් 4න් 3 ඉන්න මේ මිශ්‍ර සංඛ්‍යාව කවුද 7යි 4න් 3 ඒක තමයි ලොකු මෙයා තමයි ලොකු මෙයා කවුද පොඩි මෙයා කවුද පොඩි දැන් තේරුණාද වැඩි ඔව්ද දැන් ඔව් තේරුණා ඔව් හරි ඔන්න උදාහරණ දෙක මෙන්න අන්තිම උදාහරණ මෙතනින් අපේ වැඩි ඉවරයි 2යි 5න් 3යි 2යි 4න් 1යි මෙතන 5න් 2ක් ගමු 2යි 5න් 2යි 4න් 1යි තියෙන්නේ හරි දැන් මට කියන්න කවුද සංසන්දනය කරන්නේ පූර්ණ සංඛ්‍යාත්මක කොටස දිහා බලන්න තීරමක් තියෙද නෑ මෙයා ළඟත් 2යි මෙයා ළඟත් 2යි බලලා වැඩක් නැහැ එහෙනම් බලන්න ඕන කවුරු දිහාද මෙතන තියෙන භාගමය කොටස 5න් 2යි මෙතන තියෙන භාගමය කොටස කීයද 4න් 1යි මේ දෙන්න සංසන්දනය කරන්න ලවය සමානද නැහැ අරය සමානද නැහැ එන ඉක්මනට තුල්්‍ය භාග හදාගන්න ඉක්මනට තුල්්‍ය භාග හදාගන්න මේක හරි ලේසි වැඩක් ඉක්මනට තුල්්‍ය භාග හදලා දෙන්න 5 4 කුඩා පුදු ගුණ ආකාරය වේගින් කියන්නේ 20 එන ඉක්මනට කියන්නේ 4 වරක් 5 20යි දෙවරක් 4 8යි 4 වරක් 5 20යි එක් වරක් 5 5යි කවුද ලොකු 20න් 8 ලොකුයි කියන්නේ 5න් 2 ලොකුයි 5න් 2 ලොකුයි කියන්නේ 2යි 5න් 2 තමයි ලොකු ලේසිද අමාරුද ලේසි තේරුණාද ඉවරයි ඉවරයිද වැඩි ඔව් සර් මමිදෝ හොඳයි හරි දැන් බලා ගන්න දැන් අපේ දරුවෝ මට කියන්න ඕන පෙළ පොත මෙන්න ඔබේ වැඩේ ලේසිද අමාරුද කියලා කියන්න මෙන්න ඔබේ අභ්‍යාසය පහක් දැක්වෙන එක් අවස්ථාවේදී ඇති භාගවලින් විශාලම භාගය තෝරන්නලු ලවය සමානයි හරය සමානයි හරය සමානයි ලවය සමානයි අසමානයි 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 දෙන්නම අසමානයි පුළුවන් වෙයිද පුළුවන් සර් මිශ්‍ර සංඛ්‍යා මෙතන 3යි කොච්චරක්ද මෙතන 7යි කොච්චරක්ද මේක 3යි තව පොඩ්ඩක් මේක 7යි තව පොඩ්ඩක් බැරි වෙයිද පුළුවන් මේවට මේ ලකුණ දාන්නලු පුළුවන් වේද පුළුවන් ඊළඟට මෙන්න සිංහලෙන් දීලා තියෙන භාග ටිකක් පුළුවන් වේද පුළුවන් එතනින් භාගයක කොටස මොකක් වෙනවද
ඉවර වෙනවා. right පැහැදිලිද? ඉක්මනට කරලා තියාගන්න. ඉස්කෝලේ වාඩි ඉඳන් අතරේක පන්ති වැටෙන්න පුළුවන්. ඒ හින්දා ඉක්මන් කරගන්න. ඔබ මහන්සිලා වැඩ ටික වේගෙන් කරන්න. හෙටම කරලා මේ ටික තියන්න. හරි නේද? right. එහෙනම් අපි අද දවසේ වැඩ නවත්තමුද? නවත්තමු. අයබෝවන්. සුබ රාත්‍රියක් වේවා. සර් භාග පාඩමේ නෝට් ටික විතරයිනේ දාන්න ඔබ ඕනේ. දැන් ඔය භාග පාඩම විතරයි. හරි.